සාදු 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 නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි Tiyampi buddhan saranang gacchami Tiyampi dhamman saranang gacchami Tiyampi sanghang saranang gacchami Tiyampi buddhan saranang gacchami Tiyampi dhamman saranang gacchami Tiyampi sanghang saranang gacchami Panatipata viramani sikkhapadang samadhiyami Adinadana viramani sikkhapadang samadhiyami Kamesu vichācara viramani Musavada viramani sikkhapadang samadhiyami Sunavaca viramani sikkhapadang samadhiyami Parsavaca viramani sikkhapadang samadhiyami Sampappalapa viramani sikkhapadang samadhiyami Mityajiva sikkhapadang samadhiyami Meti sarana sahitau Adivashtamaka sīle Delawa diunuwa pinisat Utum niwansuwa pinisat Hetu eva Pasara eva Sat Samanta cakkavalesu atra gaccantu devata Saddhammam munirajatte samantu saddhamokkadam Dhammat savana kalo ayam padanta Dhammat savana kalo ayam padanta Dhammat savana kalo ayam padanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Sabba pāpassa paranam putalassa upasampada Sacitta pariyodapanam etam buddhānuṣāsanam Mulai sedang kami sirum dinai ketulah ada dawat ketulah budu banyak tidak sesuai terang kesudah namanya wastal budu banyak jelakian yang mengkata budu rajaan mahanse me loke piliban wita japuring awko dekeragena laukika loke tula nirantarayam sama tanakama sama akare ketama දුක පිළිබඳව සිද්ධාන්තයක් ක්‍රියාත්මක වෙනවා මේ දුකට ලෞකික ලෝකයේ උපදින සියලුම දෙනා ගොදුරු වෙනවා කියන එක තේරුම් ගැනීම එසේ තේරුම් අරගෙන ඒ පිළිබඳව අවබෝධයක් නැති පිරිසට නිවැරදි අවබෝධයක් ලබා ගැනීම පිණිස මේ විසි මාර්ග පෙන්වීමක් කිරීම සඳහා උපෝගී කරගත් ධර්මයේ තමයි බුදුබණ කියලා කියන්නේ මේ බුදුබණ කොටස් දෙකකට බෙදෙනවා එකක් තමයි අවවාදයෙන් දේශනා කරපු ධර්මය අනිත් එක ආදර්ශයෙන් ගෙන්නලා දීපු ධර්මය බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මනුෂ්‍යයා ඇතුළු සියලු ලෝක සත්වයන් සුවපත්ව ජීවත් වෙනවා දකින්න කැමැත්තෙන් සිටියා ඒ වගේ මේ විතරක්ද නැහැ සියලු සත්වයින්ට මෛත්‍රී සහගතව මෛත්‍රී චේතනා ශක්තිය නිකුත් කරමින් මාගේ මේ ධර්මයට කවුරු හරි ගෝචර වෙනවා නම් ධර්මයට අරමුණු කරගෙන කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට මා පමණක් නෙමෙයි මීට පෙරත් වැඩවිසෝ
ඒ අනන්ත ප්‍රමාණ ගුණයෙන් යුක්ත සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගෙන් ලෝකයට නිකුත්ව කරුණාව මෛත්‍රිය පාදක කරගෙන ක්‍රියාත්මක චිත්ත ශක්තිය තුළින් ඒ සෑම දිනාටම ජීවිතයේ දුක් කරදර නිමා කර ගැනීමට පිටක් රැකවරණයක් ආධාරයක් සිද්ධ වේවා අධිෂ්ඨානයෙන් යුක්තව ජීවත් වුණා. එහෙමනම් දැන් අපි බලමු අපි මාතෘකා කරගත්තේ සබ්බ පාපස්සකරන් සීල පාපයන්ගේ ඵලකින් කියලා බුදුරජාණන් දේශනා කළා. ඒ වගේම තමයි කුසල් ධම්මී විරත වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සචිත්ත පරියෝදපණං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චිත්ත දමනය කරගන්න කියලා. එහෙමනම් දැන් අපි මෙතනදී මුල් ගාථා පාඨ දෙක ගැන වැඩිපුර කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී බමුණක් මීට කලින් මේ සබ්බ පාපස් අකරණ පාපයෙන් වැළකීම ගැන පැහැදිලි කරලා තියෙනවා. කුසල සුඛ සම්පදා අපිට ලැබිලා තියෙන සිත කය වචනේ උපයෝගී කරගෙන පව් කරන්නේ නැතුව පින් කර ගියා සතර බැඳීමක් ඇති වෙලා සතර ගමන සිද්ධ වෙන එක විතරයි වෙන්නේ. ඒක නිසා බුදුහාමුදුරේ දේශනා කරපු විදිහට දස පුතලේ නිරත වෙන්න කියලා පැහැදිලි කරලා තියෙනවා. මේවා අනන්ත අප්‍රමාණ වාර ගණනාවක් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වගේම අපි මේ වීඩියෝ වල පැහැදිලි කරලා තියෙනවා. එහෙමනම් අද අලුතෙන් අද දිනේ ඊ අපි මේ ස්ථානට පැමිණුණා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශක්තිය තුළ තියෙන පළවෙනි ගුණය තමයි කළගුණ සැලකීම. යම් කිසි කෙනෙක් ධර්මයේ පිළිතලා හෝ ධර්මයේ නොපිළිතා හෝ සාසන ගමන් මගට යොමු වෙලා ජීවත් වෙනකොට ඒ කාලය තුල සාසන ගමන් මගේ අධ්‍යයනය කරන කාලය තුල හෝ යම් කිසි උදව්වක් උපකාරයක් සුළු වශයෙන් හෝ කළා නම් ඒ අරමුණු කරගෙන සසරින් එතර වෙන්න දුක් නැති කර ගන්නට ඒ පුද්ගලයාට පිළිට වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනාවෙන් පමණක් නෙමෙයි ඒක ක්‍රියාත්මක කරලා ආදාසයෙන් ලෝක පෙන්නලා දුන්න කළගුණ සැලකීම අනිංස ලෝචන පූජාවෙන්. ඒ විතරක් නැහැ මම ප්‍රථම ධර්ම දේශනාවට යා යුතු තැන කොතනද කියලා එදා සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ තීරණය කළා. තීරණය කළේ කොහොමද? Tamanට උදව් උපකාර කරපු ආලාර කාරාම උද්දක රාම බුද්ධ භග්ගව කියන මෙන්න මේ අය පිළිබඳව බැලුවේ අය ඒ මොහොත වෙන විට මනුස්ස ලෝකයේ සිටියේ නැහැ. ඒක නිසා Tamanට උදව් උපකාර කරපු පස්වග මහණුන් සොයාගෙන ගියා ප්‍රථම ධර්ම දේශනාව සිද්ධ කරන්න. අන්න ආදර්ශයෙන් අවවාදයෙන් බුදුරජාණන් වහන්සේ කළගුණ සැලකීම පෙන්වලා තිබෙනවා. එහෙනම් බුද්ධ ශාසනය තුල තියෙන කළගුණ සැලකීමේ පළමු දේ නිර්ණායකය තමයි මේ ශාසන ධර්මයට අවතීර්ණ වෙන්න පුද්ගලයෙක් කියලා කළගුණ සැලකීම ඇති කර ගන්න ඕනේ. දැන් අද දවසේ මේ ස්ථානට මේ පැමිණෙන අවස්ථාවේදී බොහෝම අසීරුතා මැදේ කොහොම හරි ඒ වෙලාවට එන්න මේ වෙලාවට එන්න කියලා තමයි මේ අපේ රැගෙන ආපු වාහනේ රියදුරුතුමා මේ අවස්ථාවට රැගෙන ආවේ. ඒකට හේතුවක් තියෙනවා වෙනත් වාහන තිබුණා ඒවා එන්න තිබුණා. නමුත් කළගුණ සැලකීම සිද්ධ කරන්න ඕනේ මෙතනින් එහාට පිට ස්ථානවල ධර්මදේශනාවක් කරන එකක් සිද්ධ වෙන්නේ නැහැ වසර 10ක් ගත වෙනතුරු. මොකද දස පාරමිතා දස කුසල ශක්තිය ඒ වගේම උතුම් වූ සම්බුද්ධ ශාසනය 2000 ඉඳන් 2010 වෙනකන් 2020 වෙනකන් බුද්ධ රත්නය වෙනුවෙන් ධම්ම රත්නය වෙනුවෙන් අපි වෙන් කරලා තියෙනවා. දැන් එහෙමනම් සංඝ රත්නය වෙනුවෙන් තියෙන කාලය තියෙන්නේ සංඝ රත්නය වෙනුවෙන් කළ යුතු වැඩ කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ අනුව ක්‍රියාත්මක කරනකොට මේ අද දිනයේදී මේ සිද්ධ වෙච්ච විදිහට ධර්ම දේශනයක් සිද්ධ කරන්නට අවස්ථාවක් ලැබෙයිදෝ කියන එක සැක සහිතයි. මොකද ධර්මයට ගරුත්වයක් තියෙන්න ඕනේ, ධර්මයේ තියෙන තැනට ගරුත්වයක් තියෙන්න ඕනේ, ධර්මයේ තැන්පත් කරලා තියෙන ස්ථානට පුද්ගලයාට ගරුත්වයක් තියෙන්න ඕනේ. ඒ දේ සිද්ධ වෙන්න නම් නිවැරදි අවබෝධයක් තියෙන්න ඕනේ ධර්මයේ දේශනා කරන පුද්ගලයා ගැන, ධර්මයේ ගැන. මේ ලෝකයේ ධර්මයේ ක්‍රියාත්මක වෙනකොට කොතරම් සහනයක් ලැබෙනවද? අධර්මයේ ක්‍රියාත්මක වෙනකොට කොතරම් දුක කරදරයක් ලැබෙනවද? මේ දෙක පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාගත් කෙනෙක් පමණයි නිවැරදිව ධර්මයට ගරු කරන්නේ. මොකද මේ පුද්ගලයා නිරන්තරයෙන්ම අවබෝධයෙන් යුක්තව ඉන්නේ අධර්මයට ගරු කරනම අධර්මයට යන්න හොඳ නැහැ. ධර්මයට හොර රහසේ හරි මම ධර්මයට ගරු කරන්න ඕනේ. ගරු කරලා ධර්මයට එකතු වුණොත් මට ධර්මයෙන් ලැබෙන සංසීම ලැබෙනවා. මෙන්න මේ කාන්ත යොමු වෙන්න තමයි බුදුරජාණන් වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ. එහෙනම් බුද්ධ ශාසනයේ ධර්මයේ පටන් ගන්න කොතනින්ද? සබ්බ පාපස්සකරණං කියන තැනින් නෙමෙයි.
ඒ ලෝකයේ ජීවත් වෙන මිනිස්සුන්ට දුක් නැතුව සැපසේ ජීවත් වෙන්න අන්ගේ කරදර පීඩා එන්නේ නැතුව ජීවත් වෙන්න ක්‍රමය තමයි පළවෙනි කාරණය. කුසල සුපසම්පදා කියන්නේ මොකද්ද? දෙවෙනි කාරණේ එකත් බුදුහාමුදුරෝ දේශනා කරන බුද්ධ ශාසනයේ උතුම් වූ ශාසන ප්‍රතිපත්තියට නවලෝතර ශ්‍රී සද්ධර්මයට අයිති දෙයක් නෙමෙයි. ඒකෙන් කෙරෙන්නේ මොකද්ද? අර පස්පව් නොකර දස අකුසල් නොකර සමාජය තුළ සැපසේ ජීවත් වෙන මනුස්සයාට බුදුරජාණන් වහන්සේ මේ සංසාරයේ දුකයි කියලා අවබෝධ වුණොත් සංසාරයෙන් අත් මිදෙන්න මහත් කැමැති භාග්‍යවතුන් වහන්සේ පරිදිම කියලා ඇවිල්ලා ඉල්ලීමක් කළොත් අන්න ඒ පුද්ගලයාට සංසාරයෙන් අත් මිදෙන ස්ථානයට යන්න ඒ සම්දිස්ථානට යන්න මාර්ගය සකස් කිරීම තමයි කෙරෙන්නේ කුසල සුඛ සම්පදා කියන කාරණේ. එහෙමනම් බුද්ධාවාදය කියන්නේ ඒ බුද්ධාවාදයට పూర్ව සූදානමක් තමයි සබ්බපාපස්සා කරන කුසල සුඛ සම්පදා කියන කාරණා දෙක. අද මේ ස්ථානයේ කුසල සුඛ සම්පදා කියන කාරණේ නිවැරදිව පැහැදිලිව පිරිසිදුව කරගන්න පුළුවන් පසුවීමක් ඇති වෙලාවක මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට මේ ආදරණීය අක්කා විසින් ඒ සහෝදරිය විසින් සූදානම් කළේ. ඒ හොඳට හොයලා බලලා කටයුතු කරනවා නම් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා බුදුදහම ගැන නිවැරදිව දන්න කෙනා අවබෝධ කරගත්ත කෙනා. මේ ධර්ම දේශනාව අද මේ සිද්ධ වෙන්නේ කොහොමද මේ ස්ථානට පැමිණලා තියෙන කිරියල්ල ශාසනාරක්ෂ මණ්ඩලය ප්‍රඥාලෝක දහම් පාසලේ ප්‍රධානාචාර්යතුමිය පැමිණා. එතකොට මේ දහම් පාසල නියෝජනය කරමින් මේ ධර්ම දේශනාව කරන්නේ. කිරියල්ල කියලා කිව්වහම කිරියල්ලක් කියන්නේ එහෙමනම් මනුෂ්‍යාත්මය ලැබපු සියලුම දෙනාට කිරියල්ලක් කියන නම ඉතාම වටිනවා. මොකද කිරිබී වැඩෙන සත්වයන් අතර ප්‍රමුඛත්වය ගන්නේ මනුස්සයා. ඒ මිනිස්සෙන්ට කිරියල්ලක් කියලා කිව්වම ඒක වටිනවා. ඒ වගේම කුඩාවදියේදී ජීවත් වෙන්නේ ජීවිතය රැකගන්නේ මෑණියන්ගේ අම්මගේ කිරි දීලා. මේ කිරි සකස් වෙලා තියෙන්නේ කොහොමද? වතුරයි ලේ කිරි කරලා දෙන්නේ වතුරත් එකතු වෙලා. එහෙනම් දැන් මේ වතුර එකතු වුණාට පස්සේ කිරි අරගත්තට පස්සේ කිරි කාලයක් තියාගන්න බෑ. දවසක් දෙකක් තියාගන්නවත් බෑ. බොහොම අමාරුයි. නමුත් වතුර විතරක් ගත්තොත් ඒක බොහෝ කල් තියාගන්න පුළුවන්. මෙතන බුදුහාමුදුරු දේශනා කළා මගේ මේ ධර්මයේ ප්‍රඥාවන්තයින්ට පමණයි. බුදුදහම ජලයේ උපමා කරලා තියෙනවා. බුද්ධ ශාසනයේ මහා සාගරයේ උපමා කරලා තියෙනවා. මේ මහා සාගරයේ ගමන් කරන නැව් වගේ තමයි අපගේ ජීවිත මනුෂ්‍යාත්ම භාවය. එහෙනම් මනුෂ්‍යාත්මයක් ලබාගත් මිනිස්සු මේ මහා සාගරයේ ගමන් කරනවා. මේ සාගරයේ ගමන් කරන නැව් වල සිදුරක් ඇති වුණොත් නැව ඇතුළට ජලය ගිහිල්ලා ජලය පිරීලා නැව ගිලෙනවා. එතකොට කොහෙටවත් ගමන් කරන්න බෑ. මෑතදී මේකට හොඳ උදාහරණයක් ලංකාවෙන්ම සිද්ධ වුණා. ලංකාව අසරට මේ සාගරයේ අයිනට නැව ගිරිලා විනාශ වුණා. ඒ විතරක්ද නැහැ ඒකෙන් විශාල හානියකුත් සිද්ධ වුණා. එහෙමනම් මේ නැවක් ගිලුනහම සිද්ධ වෙන හානියට වඩා ඉතා භයානකයි මනුෂ්‍යයා නැමැති මේ සංසාර සාගරයේ ගමන් කරන මනුෂ්‍යයා නැමැති නැවක් ගිලෙන්න පටන් ගත්තා. ගිලෙන්නේ කොහොමද කියන එක අපි කල්පනා කරන්න ඕනේ. නැවක් ගිලෙන්නේ සාගරයේ වතුර නැව ඇතුළට කාන්දු වීමෙන් පිරීලා. එහෙම නැත්නම් පුරව ගන්න බඩු බාහිර ආදී බර වැඩුණාම සුළඟට අසු වෙලා ඒ වගේ දේවල් වලින් නැවට අකරතත්වයක් සිද්ධ වෙන්න පුළුවන්. අපේ මේ මනුස්සයා තුල සිදුරු තියෙනවා ඇස කන නාසය දිව ශරීරයේ කියන සිදුරු පහක් තියෙනවා. මෙන්න මේ සිදුරු පහෙන් අපේ නැව ඇතුලේ තියෙන හිස්ව තියෙන මේ නැවට බොහෝ දේවල් පුරව ගන්නවා. මේ පුරව ගන්න දේවල් පුරවගෙන ගිහිල්ලා අන්න මහා සාගරයේ අතරමං වෙන්න පුළුවන්. එගොඩට යන්නත් බෑ, මෙගොඩට යන්නත් බෑ, ගොඩබිමක් හොයාගන්නත් බෑ, අතරමං වෙන්න පුළුවන්. බලන්න දැන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනකොට හිතන්න පුළුවන් අපේ ජීවිත මහා සාගරයේ ගමන් කරන නැවක් නම් ඒ නැවට කොයිතරම් දේවල් අපි පුරවගෙන තියනවද කියලා. බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුදුදහම අන්න පළවෙනි කාරණේත් නෙමෙයි දෙවෙනි කාරණේත් නෙමෙයි සම්පපාපස්සා කරන කුසල සුඛ සම්පදා සචිත්ත පරියෝදපණං අන්න මේ සිත නැමැති නැවට පුරව ගන්න දේවල්. මේ චිත්ත නැමැති නැවට පුරව ගන්න දේවල් අපේ ගැළපෙන දේවල් පුරව ගන්න ඕනේ, බර අඩු දේවල් පුරව ගන්න ඕනේ. ඒ වගේම තමයි නැවට සිදුරු තිබුණට මේ උවමනා නැති දේවල් පුරවගෙන විනාශ වෙන්න හානියට ලක් වෙන්න හොඳ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සචිත්ත පරියෝදපණං කිව්වේ ඒකයි.
එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මොකද්ද? සංයෝජන ධර්ම. සිත කිලිටි කරන සිත අකුසලයට ලක් කරන සංයෝජන ධර්ම. ඒ වගේම පාපයට මිත්‍යා දෘෂ්ටියට යොමු කරන පුද්ගලයාව සංයෝජන ධර්ම කියනවා. මේවට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පළවෙනි සංයෝජන ධර්ම. මේ ටික අයින් කරන්න ඕනේ. මේ ටික අයින් කරන්න නම් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ අරමුණු කරගෙන කටයුතු කරන්න ඕනේ. මේක තමයි බුද්ධ ශාසනයේ පළවෙනි අදියර. එහෙනම් මෙන්න මෙතනට ආවේ නැත්නම් මේ ගැන අවබෝධයක් ගත්තේ නැත්නම් ඒ මිනිස්යාගේ මේ ජීවිතය හරවත් භාවයකට පත් කරගන්නේ නැහැ. ඒ මිනිස්සයා පින් කර කර සැප විඳ විඳ සතර ගමන් කරනවා විතරයි. මමයේ මාගේ කියන හැඟීමෙන් කටයුතු කිරීමේ භයානකකම තීරණය අවබෝධ කරගන්න ඕනේ. විචිකිච්ඡාව කියන බුදුන් පිළිබඳ යටතන සැකය ඇති කරගත්තාම ඇතිවෙන හානිය ගැන Taman දැනගන්න ඕනේ. සැකය කියන්නේ එතකොට එතන තියෙනවා විශ්වාසා පරමා ඥාතිය කියලා හොඳම ඥාතිය විශ්වාසය. විශ්වාසය නැති වුණොත් අවිශ්වාසයක් ඇති වුණොත් මෙන්න මේ ස්ථාන අට පිළිබඳව තමන්ගේ ජීවිත විනාශ වෙනවා. තමන් මානස ලබාගත් මනුස්ස ආත්ම භාවය තමන්ට අහිමි වෙන්න පුළුවන්. ඊළඟට සීලබ්බත පරාමාස කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වලා දෙන සීලමය ගමන් මඟ. ඒ සීලමය ගමන් මඟට යොමු වෙන්න උවමනා පසුවීම සකස් කර ගන්න ඕනේ. එහෙනම් දැන් අපි බලමු මේ උතුම් වූ සම්බුද්ධ ශාසන ධර්මයේ පිහිටන ක්‍රමය. ධර්මයට ගරු කරනකොට ධර්මයේ පිහිටනවා. ධර්මයට ගරු නොකරන කෙනෙකුට ධර්මයේ පිහිටන්නේ නැහැ. ධර්මයේ දේශනා කරන කෙනාත් බලන්න ඕන ධර්මයේ පිහිටන තැනක ඉඳගෙන ධර්මයේ දේශනා කරන්න. දැන් මේ ස්ථානට එනකොට මේ අපි කිරියැල්ල ඉඳලා එනකොට ඕන් තරම් විහාරස්ථාන තිබුණා. ඕන් දේවාල තිබුණා. මේට වඩා පොහොසත් ගෙවල් තිබුණා. යාන වාහන තියෙන ගෙවල් තිබුණා. හැබැයි මේ මනුස්ස ලෝකේ වටින්නේ ක්‍රමවත්ව පිළිවෙතකට අනුව සකස් කරගත්ත මනුස්ස සිත. එහෙමනම් ලෞකිකත්ව ආරමුණු කරගෙන ජීවත් වෙන මිනිසුන්ගේ සිත් පිළිවෙලකට සකස් වෙලා නැහැ. යෝනිසෝ මනසිකාරයේ සිත් වෙල නැහැ. ඒ වගේම නිරන්තරයෙන්ම චංචල ගතිය, සෙලවෙන ගතිය, දුකටපත් වෙන ගතිය, දුක සැප කියලා දුක පසුපස හඹා යන ගතිය තියෙනවා ලෞකික ජීවිත ගත කරන මිනිස්සු තුළ. ඒක නිසා බුදුදහමට යොමු වුණත් යම්කිසි කෙනෙක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ ග්‍රහණය කරගත්තොත් ඒ පුද්ගලයාගේ සිත තැම්පත්. තැම්පත් වෙච්ච සිතකට තමයි බුදුදහම ග්‍රහණය වෙන්නේ, බුදුදහම උකහා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා එවැනි තැනකට ඇවිල්ලා ධර්ම දේශනාව කළේ. දැන් අපි බලමු මේ ධර්මයට ගරු කරනකොට කොහොමද ධර්මයේ පිහිටන්නේ කියලා. අපි මුලින්ම මේ ගමන ආරම්භ කරලා ටික දුරක් යනකොට මේ රියදුරුතුමා අහනවා ඇයි අක්කේ අර දහම් පාසලේ ප්‍රධානාචාර්යවරයෙක්ගෙන් අහන්නේ. අද මොකද සුදු විතරක් ඇඳගෙන යන්නේ. මෙන්න සුදු ඇඳමින් යන්නේ මොකද? ඒ ගමන ඇය උත්තර දෙනවා අද ධර්ම දේශනාවකට යන්නේ බණහන්න සුදු ඇඳගෙන යන්න ඕනි කියලා. එතකොට දැන් බලමු මේකේ මේ උත්තරේ දුන්නට මේක කටපාඩම් කරගෙන අර දිරව කතා කරනවා කිව්වට වැඩක් නැහැ. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියලා කාරණා ටිකක් තියෙනවා මේකේ මුලට එන්නේ කාමය. කාමය මේ ලෝකෙ ඉපදිච්ච මිනිස්සු කම්සප විඳ විඳ යනවා ලෝකේ හැම මිනිස්සයම එහෙමයි. හැබැයි බුදුදහම දැනගන්න පුළුවන් බුදුදහම ගැන වචනයක් හරි අහන්න පුළුවන් පුද්ගලයාට පුළුවන් කම්සප විඳින්න කොහොමද දෙවෙනි අධීරට ගිහිල්ලා අර්ථාන්විතව. අර්ථයක් නැතුව කම්සප විඳිනකොට කම්සප විඳින්න තියෙන කාලේ අවසන් වෙලා Taman තියෙන සැප විඳීමේ ශක්තිය අවසන් වෙලා අහෝ කාලේ Taman දුකටපත් වෙන අවසන් කාලේ. ඒ අනුව බලනකොට මේ බුදුහාමුදුරුවෝ ගාව තිබිච්ච භගවා ගුණය සෞභාග්‍ය ගුණය කියලා කියනවා. සෞභාග්‍ය කියන්නේ භගවා ගුණේ කාරණා ටික. පළවෙනි එක තමයි කාම භාග්‍යය. මේ ලෝකේ ඉපදින මිනිස්සු අතර ඉහළම විදිහට කම්සප විඳින්න පුළුවන්කම තිබුණා බුදුරජාණන් වහන්සේට කම්සප විඳා. කොහොමද කම්සප විඳින්න ගෝචර වෙන ද්‍රව්‍ය කෙරෙහි ඇලීමක් නැතුව ඒකෙන් ලැබෙන තෘප්තිය විඳගත්තා. ඒ ලැබෙන තෘප්තියට ඇලීමකුත් නැතුව තෘප්තිය විඳා කියන්නේ තෘප්තිය අවසන් වුණාම දුකක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් සිත නිදහස් කරගෙන සිතට ලැබෙන දේ සිතට ගෝචර වෙන දේ මධ්‍යස්තව හිතලුවා. ඒක තමයි කියන්නේ බුදු දහම කියලා. අටලෝ දහමින් කම්පා නොවි ජීවත් වීම. අන්න එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ තුල තියෙනවා. එතකොට අර අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මෙන්න මේ දේවල් මේ කාම ලෝකේ ජීවත් වෙනකොට
ওই කාරණා හතර පසු කාලින ඔය ඉදිරිපත් වෙච්ච කාරණා හතර බුදුබණ අනුව යන කෙනෙකුටයි ලැබෙන්නේ. ඔය අනිත් කිසිම කෙනෙකුට ලැබෙන්නේ නැහැ. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන හතර ලැබෙන්නේ නැහැ. ඇයි මේ හතර ලැබෙන්නේ නැත්තේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල තමයි මේක තියෙන්නේ. මේ ටික තෝරගත්තේ කොහොමද මේ ලෞක ලෝකයෙන් නෙමෙයි. ලෝකෝත්තර ධර්මයේ තුල පවතින දෙයක්. නව ලෝතර ශ්‍රී සද්ධර්ම මාර්ගය තුල පවතින දෙයක් මේ මනුස්සයාට පෙන්වලා දෙන්න බුදුහාමුදුරන්. ඒ පෙන්වලා දෙන මාර්ගය ඔස්සේ ගියාම අර ස්ථීරසාර සැප ලැබෙන නව ලෝතර ශ්‍රී සද්ධර්මයට යොමු වෙන්න පුළුවන් වෙනවා. එහෙමනම් දැන් මෙතන කාම භෝගී ජීවිතයක් ගත කරන මේ ස්ථානයේ ආදරණීය සහෝදරිය ධර්ම දේශනාව කරන්න සූදානම් වුණේ කොහොමද? සමාජයේ අර පරම්පරාවට එහෙම නැත්නම් කරන්න දෙයක් අපි පුරුදු කරගෙන ආපු සිරිතට කරන වැඩ ටිකක් තියෙනවා. ධර්ම දේශනයක් කරනකොට හාමුදුරු නම දෙපයි සෝදලා ගෙට ගන්නවා පිරිවටේ උඩින්. මේක අපි හොඳට බලන්න ඕනේ. ප්‍රඥාවන්තයින්ට පමණයි මේ අවබෝධය. ධර්ම දේශනයක් කරන්නේ පිරිසුදු කරලා ගේ. පිරිසුදු නිවසක. ඉන්න අය පිරිසුදු වෙලා බණ අහන්නේ. ඒ වගේම පිරිසුදු කෙනෙක් බණ කියන්නේ දෙන්නේ. හැබැයි පිරිසුදු කෙනෙක් ධර්ම දේශනාවට එනකොට මේ මහ පොළොව කියන්නේ හොඳ දේ නරක දේ හැමදේම අකම්පිතව බාර ගන්න දෙයක්. කරන්නේ. සරියුත් හාමුදුරුවෝ සරියුත් මහරහතන් වහන්සේ වරක කියනවා මම මහ පොළොව වගේ මගේ සිත තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මහ පොළොවට ජරාවක් දානවා, හොඳ දේත් දානවා. උවමනා කරන දේත් තැම්පත් කරනවා. අපි මිනිස්සයා ජීවත් වෙන්න උවමනා කරන දේත් මහ පොළොවෙන් ගන්න. බත් එහෙම කියලා කන්නේ මහ පොළොවෙන් ගන්න දෙයක්. ඔය මත අහසින් කියන දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මේ විදිහට හොඳ දේත් නරක දේත් සේරම දානවා. ඒක නිසා අන්න මේ මහ පොළොවේ දෙපයින් ඇවිදලා තමයි මේ බණ කියන්න එන කෙනා එන්නේ. අන්න නිවස පිරිසුදු කරන්නේ නිවසේ ඉන්න අයගේ චිත් පිරිසුදු කරගන්න අලෝභ සමෝ චේතනා වලින් බණ අහන්න මේ එකතු වෙච්ච මනුස්ස පිරිස විතරක් නෙමෙයි ඉන්නේ බුදුබණ කියනකොට. බුදුබණ අහන්න එනවා නාග ලෝකයේ කට්ටිය එනවා, දිව්‍ය ලෝකවල කට්ටිය එනවා, බ්‍රහ්ම ලෝකවල කට්ටිය එනවා. සතර අපායයටත් මේ බුදුබණ ඇහෙනවා. ඒ කොහොමද පාරමී බලයක් අරමුණු කරගෙන යන චුතිසිත වරදක් නිසා එක චිත්තක්ෂණයක වරදකින් සතර පා ගත වුණාට ඒ ආත්මෙන් අත්මිදෙන්න බලාපොරොත්තු වෙන මේ වැනි බුදුබණක් අහන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ බුදුබණක් ඇහෙනවා. අනේ ඒ විදිහට ධර්ම දේශනාවක් කරන්න සූදානම් වෙනකොට අර ධර්ම දේශනාවට එන කෙනාගේ දෙපයේ ජරාව තිබුණොත් පයින් යැවදලා එන්නේ. ඒ නිසා පය සෝදලා ගෙට ගන්න. ගේ පිරිසිදු කරලා තියෙනවා ඉන්න අයගේ සිත් පිරිසිදුයි එන කෙනාගේ සිත පිරිසිදුයි බුදුහාඳුරෝ කියපු දේම කරනවා කරපු දේම කියනවා ඒ විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ධර්ම දේශනා කරන කෙනා බණ අහනගේ සිත සංසිඳන විදිහට සිතේ තියෙන සෝස් දුක් ඒ කම්කටොළු අයින් වෙන විදිහට බණ ටික කියනවා අවබෝධයක් ලැබෙන විදිහට බණ ටික කියනවා ඒක නිසා හොඳ දේ හොඳ විදිහට ගන්න ඕන නම් ධර්ම ගරුත්වයේ ආරම්භක අවස්ථාවේ ඊළඟ කාරණේ තමයි සුදු ඇඳගෙන එනවා කිව්වේ ඒකට උත්තරේ තමයි දැන් අර කිව්වේ උත්තරේ අපි බලන්න ඕනේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන ක්‍රමයට බුදුබණ තුනුරුවන් සරණ යන්නේ නිවන ආරම්භ කරගෙන පටිභාන කියන්නේ ඒකයි ප්‍රතිඵලයක් ලබා ගන්න එතකොට අර්ථය කියලා කියන්නේ අනර්ථකාරීව ජීවත් වෙනවා නෙමෙයි. මොනවා හරි කාලේ ඉපදුනාට ජීවත් වෙන කෙනා ඔය මොනවා හරි කනවා එයා දුක් කරදර ලැබෙන්නේ මේවා ඒව නොකර ඉන්න ඕනේ. සැප ලැබෙන්නේ මේවෙන් ඒවා වැඩිපුර කරන්න ඕනේ. Tamanට සැපසේ පවත්වාගෙන යන්න පුළුවන් මේවා ඒව වැඩිපුර කරන්න ඕනේ. ස්ථීරසාර සැපක් ලැබෙන්නේ මේ ක්‍රමයෙන් ඒක බුදුපසෙදි මහරහතන් වහන්සේලා අනුගමනය කරපු ප්‍රතිපත්තිය. ඒක කොහොම හරි අමාරුවෙන් හරි කරගන්න ඕනේ මේ විදිහට හිතලා කටයුතු කරන්නේ අන්නර අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන කාරණා හතර දන්නේ විතරයි. ඒ කාරණා හතර දන්නේ බුදුබණ සේවනය කරන විතරයි. අනිත් අය ඔහේ අර තියෙන දේවල් පින්කාම් කරනවා නොයෙකුත් ආකාරයක සැප ලැබෙන පින් දහම් කර යනවා. ඔය සියලු මාගම් වල ඒ ටික තියෙනවා. ඉතින් ඒක නිසා අර සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නේ මොකටද ධර්ම ගරුත්වය එක. පළවෙනි කාරණේ සුදු ඇඳුම පේනකොට රහත් බෝධියෙන් පිළිබිඹු කරන්නේ රහත් බෝධියෙන් නිර්මාණය වෙන්නේ සුදු වර්ණේ ශ්වේත වර්ණේ. ඒක නිසා ඒ සිත පැහැදිලි ප්‍රභාස්වරයි. ඊළඟ සුදු ඇඳුමෙන් තවත් කාරණයක් සුදු ඇඳුම ඉක්මනට කිලිටුණ කුණු පැල්ලමක් තිබුණ පැහැදිලිව පේනවා.
අන්න තමන්ගේ සිත උපමා කරලා බලන්න පුළුවන් සුදු යන නැඳගෙන එන කෙනාදී. ඊළඟ කාරණේ මාර්යා පින්පව් දෙක ඔස්සේ මේ ලෝකේ පවත්වාගෙන යන්නේ. ඒක නිසා මාර්යා උවමනා කරලා තියෙනවා සැප විඳින්න හැබැයි දුක් නොවිඳ. බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙච්ච කාලවලදී මාර්යා වැඩිපුර පාපයට පිරිස යොමු කරනවා. මොකද බුදුබණ අහලා පිරිස බුදුබණ වලට යොමු වෙලා මාර්යාගේ ග්‍රහණයෙන් ඈත් වෙනවා. මාර්යාට තියෙන සම්බන්ධතා නතර කරනවා. අන්නේ සම්බන්ධතා නතර කරනකොට මාර්යා වැඩිපුර පාප බලය ක්‍රියාත්මක කරනවා. පාපයට උදව් දෙන රට රාජ්‍යවල නායකව බවට පත් කරනවා. මොකටද මාර්යාට අවශ්‍ය කරනවා යන තත්ත්වයක් ඇති කරන්නේ. ලංකාවෙත් අද බලනකොට ශාසන ධර්මය ගැන පැහැදිලිව පිරිසිදුව කතා කරන අය කොටෙකුත් සිටියදී ලෞකිකත්වය පාපය අකුසලයේ පෙරට කරගෙන කටයුතු කරන අය නායකත්වය බවට පත් වෙලා ඉන්නවා. මේක නිකම්ම සිද්ධ වෙන දෙයක් නෙමේ. ලෝකයේ බුදුදහම හා සමග සම්බන්ධතා ඇති කරගෙන ඒට ප්‍රතිගාමී පාර්ශවයක් හැටියට මාර බලවේග භූත බලවේග වලින් සිද්ධ වෙන බලපෑම. අවබෝධයෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්ත ජීවත් වෙන අයට පුළුවන්කම තියනවා ලෝකයේ මේ විදිහට පරිශීලනය වෙන්නේ පරිපාලනය වෙන්නේ. ඒක නිසා අවබෝධයක් ඇතුව මම ලෝකේ හා සම්බන්ධ නොවි බබයක් තරම් මේ ශරීරය තුළ අර නැවට පුරව ගන්න දේවල් වගේ අපි සඳහන් කළා අකුසල් පව් සහ මිත්‍යා දෘෂ්ටිය මේ ඉන්ද්‍රයන්ගෙන් සිතට ග්‍රහණය කරගන්නේ නැතුව බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට සියලු පාපයන්ගෙන් වැළකීලා කුසල සුපසම්පදා කුසල් කරන්න පුරුදු කරගන්න ඕනේ පුරුදු වෙන්න ඕනේ. මේ විදිහට අපේ ජීවිත ආරක්ෂා කරගෙන යන්න ඕනේ. මේ පාප බලයෙන් ඉස්මතු වෙච්ච කාලයක් නායකව පාලකයෝ සාතන දහමට වඩා ලෞකික දහමට මූලිකත්වයේදී කටයුතු කරන කාලයක්. ඒ නායකව පාලකයෝ ගැන අයිතක් හිතන්න හොඳ නෑ. මේ අයට ඉහළින් ක්‍රියාත්මක වෙන බලයක් තියෙනවා මේ තුන් ලෝකයේම. තුන් ලෝකයෙන් පාලනය වන ලෞකික ඉහළම බලය තමයි වසවර්ති මාර බලය. ඒ මාර බලයෙන් තමයි මේ ශක්තිය එන්නේ. එහෙමනම් අන්නේ ශක්තිය ගැන හිතලා බුදුදහම මේකයි බුදුදහමට අවතීර්ණ වෙලා මගේ ජීවිතය මම ආලෝකමත් කරගන්නවා කියලා ලෝකේ දිහා බලන්න කිය බුදුහාමුදුරුවෝ බඹයක් තරම් වූ මේ ශරීරය තුල තියෙන තමන්ගේ සිත නැමැති ලෝකේ. මේ සිත නැමැති ලෝකේ දිහා බලනකොට සිතේ ඇති වෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා මෙන්න මේ අභිධර්මයට යොමු වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්ම මාර්ගය. අපගේ සිත් තියෙන විවිධාකාර සිත්. පාපයට බලවත් වූ පාපයට හිත ඇති සිත් තමයි මාර්යා ලෝකේ පාලනය කරනකොට මාර්යා ඉදිරිපත් වෙලා තෝරගන්නේ. මාර්යා ඒ අය තමයි නායකව බවට පත් කරන්නේ. එහෙමනම් මේ සම්බුද්ධ ශාසනය ක්‍රියාත්මක වෙන්නේ මාර්යාගේ අනුදැනීමකින් තොර. බුද්ධ ශාසනය ක්‍රියාත්මක වෙනකොට මේක අවබෝධයෙන් යුක්තව ප්‍රඥාවෙන් යුක්තව බණහනයට හිතන්න කාරණයක්. බුදුබණ ක්‍රියාත්මක වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරුව පාරමී කුසල ශක්තිය ක්‍රියාත්මක වෙනකොට මාර්යාත් පරාජය වුණා. ඒක තමයි වජ්‍රාසනයේ මත වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ සිදුවත් බෝසතාණන් වහන්සේ ශ්‍රී හස්තය මේ මහා පොළොවට දිගු කරලා පෙන්නලා අදිෂ්ඨාන කරන්නේ මම මේ විදිහට මේ වගේ දෙයක් කළා. මේ දෙපයින් ඇවිද්දා මෙපමණ කාලයක් මේ සම්බුද්ධ ශාසන ධර්මයේ ප්‍රචාරය කරන්ට ක්‍රියාත්මක කරමින් ප්‍රතිපත්ති ගරුකෝ ජීවත් වෙමි. ඒ ක්‍රියාත්මක කලේ මොකටද අන්ත පේන්න නෙමෙයි තාන්න මාන්න ගන්න නෙමෙයි ලෞකික ඉහළින් ලෞකිකත්වයේ ඉහළට යන්න නෙමෙයි මාර්යා ඒ වගේම ශක්‍ර දෙවියෝ බවට පත් වෙන්න නෙමෙයි. මේ ලෝකයේ උත්තරීතර තත්ත්වයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ලෝක සත්‍යය දුකින් නිදහස් කරන්නයි මේ උතුම් පාරමී ශක්තිය සම්පූර්ණ කරගත්තේ දෙපයින් යම්දලා කියලා හිතාගෙන තමයි එදා මහ පොළොවට අත දිගු කරලා මාර්යාට සාක්ෂියක් දෙන්න මෙතන කෙනෙක් නැහැ. මට තියෙන එකම ශාක්තිය මේ මහ පොළොවයි කියලා එදා බුදුරජාණන් වහන්සේ තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය පිළිමිමු කරන්නට අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨාන ශක්තියට ප්‍රතිඋත්තර දක්වමින් මහ පොළොව කම්පාවටපත් වුණා. හැබැයි බුද්ධ අදිෂ්ඨානයෙන් සම්බුද්ධ ශාසනික ශක්තිය තුල ජීවත් වෙන කෙනෙක් එවැනි දෙයක් කරාම ඒකෙන් ජීවින්ට හානියක් වෙන්නේ නැහැ. නිකම්ම ලෞකිකත්වයේ බලපෑමක් වෙනස් කරන්නට මහ පොළොව කම්පා වෙනවා නම් අන්න ජීවින්ට හානියක් වෙනවා. ඒක නිසා හිතන්ට උවමනා කරන කාරණයක් තියෙනවා. ඔය මහා සාගරය ගොඩ ගලනවා මහා පොළොව කම්පාවටපත් වෙනවා කියන ඒවා සෙල්ලමට කතා කරන්න හොඳ ඒවා නෙමෙයි. එහෙමනම් මේවා සිද්ධ නොවෙන්නයි ඕනේ ලෝකේ මේවා සිද්ධ නොවෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන මනුස්සයෝ මේ බුද්ධ ශාසනය වටා එකතු වෙන්න ඕනේ.
එහෙමනම් අර සුදු පාටට මායя කැමති, කළු පාටට මායя කැමති. කළු පාට කියන්නේ පාප බලය, සුදු පාට කියන්නේ පුණ්‍ය ශක්තිය. පින් පව් දෙක අபிසංස්කාර මාර කියන මේ මායя කැමති දෙයක් සුදු පාට. එහෙමනම් ඇයි ධර්ම දේශනාවක් බණක් අහන්න යනකොට බුදුබණ අහන්න යනකොට සුදු ඇඳගෙන යන්නේ? බණ අහන්න යන කෙනාගේ සිතට ක්ලේශ මායя දින්ගන්න පුළුවන්. අபிසංස්කාර මාර පින්ගන්න පුළුවන්, නෘත්‍ය මාර පින්ගන්න පුළුවන්. ඒක නිසා තමයි බණ අසමින් ඉඳද්දී මිනිස්සයා මැරෙනවා. ඒ මොකද ඒ පුද්ගලයාට ඒ මරණය ලං වෙනවා. මරණය කියන එක මරණානුස්සති භාවනා කොතනද කවදද කියලා තීරණය කරන්න බෑ. ඒක නිසා අදාත එයි මරු පින් කරගන්නේ කුමටද? සෙත මරු නේති සිතන්නේ. මේ විදිහට එදා ලෝවැඩ සංගරාවේ කර්තෘවරයාණන් වහන්සේ ඒ විදිහට කිව්වේ ඒකයි. සැබෑ බුදුබණ මෙනෙහි කරන්න ඕනේ. අන්න මායя කොයි මොහොතේ ඉඳන්නේ. ඒක නිසා තමයි සුදු ඇඳගෙන ගියාම වසවර්ති මායයට මේ මායගේ ආයුධ තමයි ස්කන්ධ මාර, ක්ලේශ මාර, මුත්‍ය මාර, අபிසංස්කාර මාර. මේ හතර දෙනා වසවර්ති මායගේ ආයුධ ටික. මෙන්න මේ හතරෙන් සිතට නොයෙකුත් දේවල් දානවා. ඒක වළක්වන්න තමයි මායව නිර්මින්දනය කරන වගේ දෙයක් සිද්ධ වෙනවා. සුදු ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා බණ අහනකොට. බුදුබණ කියන්නේ අර මිනිස්සයා බුදුබණ ටික අහලා මගේ ග්‍රහණයෙන් ඈත් වෙයි දන්නේ කියලා මායя ළඟට එනවා. එනකොට පේන්නේ සුදු ඇඳුමක් ඇඳගෙන ඉන්නවා. සුදු පාට මායя එකට කැමති. අනේ මා බලාපොරොත්තු වෙන්නේ පින් පාට සුදු පාට. මොකද මේ කාලය තුල ගොඩාක් නායකෝ පාලකෝ හැමෝම පව් කරනවා. මේ බුද්ධ ශාසනය ක්‍රියාත්මක වෙනවා කියන රටෙත් පස්පව් දත අකුසල් අනිත් රටවල් වලටත් වඩා කරනවා. මේක මම්ම නොදැන කරපු වරදක්. මායя මේ හිතනදී ලෝකයේ බුද්ධ ශාසනය බුදුහාඳුරන්ට එකතු වෙන එක වළක්වන්න තමයි මම පාපයයි පිනයි දෙක එකතු කරලා මිනිස්සුන්ට දුන්නේ ලෝකයේ පැවැත්ම ඉදිරියට ගෙනියන්න. අනේ දැන් මටත් ඒක වළක්ව ගන්න බැරි වෙලා මිනිස්සු පව් කරනවා. මට අනුමෝදන් වෙන්න තියෙන්නේ පව් කරලා ඉන පින්. පව් කරලා එන පුණ්‍ය ශක්තියක් අනුමෝදන් වුණාම මේක සැපක් නැහැ, කෙලවරක දුකක්. ඒක නිසා මට දුක් කරදරයක් ඇති වෙනවා. දැන් එහෙමනම් මට කරන්න දෙයක් නෑ. මහත් මේ මාර්ග දිව්‍ය පුත්‍ර භාවය ලබාගත් නිකම්ම නෙමෙයි. සම්බුද්ධ ශාසනයක රහත් බෝධියෙන් උතුම් නිවන් අවබෝධ කරගන්න පුළුවන් දස කුසල ධර්මයෙන් නිරත වෙලා වාසය කරන අය තමයි සක්‍ර දෙවියෝ වෙන්නේ, වසවර්ති මාර්යා වෙන්නේ. එහෙම නැත්නම් සතර අපාගතයේ අසුරයින්ට නායකයා වෙන්නේ. ඒ විතරක් නැහැ, මනුස්ස ලෝකේ මනුස්ස අතර චක්‍රවර්ති රජකම ලබන්නේ සතර පාරමී පුරලා රහත් බෝධියෙන් නිවන් දකින්න තියෙන අවස්ථාව අතහැරලා දාපු උත්මේ. ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයට ප්‍රාර්ථනා කරගෙන සසර ගමන් කරන කෙනෙක්. අන්න වසවර්ති මාර්යා මේ අවස්ථාවකින් තමයි මගේ සසර ගමනත් එහෙමයි. මම මේ විදිහට වැඩ කළාට වැඩක් නැහැ. එහෙනම් දැන් මම පාප බලය අයින් කරන්න ඕනේ. පාප බලයෙන් මටමයි දුන්නේ පහර. මොකද උඩ බලාගෙන කෙල ගැහුවා වගේ දැන් මට දුක් විඳින්න වෙලා තියෙනවා. එහෙනම් දැන් මේ බුදුබණ අහන පිරිස දැන් මම වැඩි කරන්න ඕනේ. අන්න සුදු පාට සුදු ඇඳුම ඇඳගෙන යන අයට කැමැත්තෙන් බුදුබණ අහන්න ඉඩ දෙනවා. ක්ලේශ මාර, මුත්‍ය මාර, අபிසංස්කාර මාර, ස්කන්ධ මාර කියන මෙන්න මේ හතර දෙනා එයට ලං වෙන්නේ නැහැ. ඒ හතර දෙනා ලං කරන වසවර්ති මාරයා පාලනය වීමක් වෙලා තියෙන නිසා. ඒක නිසා අන්න සුදු ඇඳුමක් ඇඳගෙන යන්නේ ඒක නිසා. ඊළඟ කාරණේ තමයි ධර්ම දේශනා කරන කෙනාට ධර්මයේ දේශනා කරන විට එතනට පහසුවක් සලසන්න සුදු ඇඳුම ඇඳගෙන යන කෙනාගෙන් සහනයක් එනවා. සුදු ඇඳුම ඇඳගත්තට පස්සේ ඒකට අමනුෂ්‍ය කොට්ටාස, භූත කොට්ටාස ලං වෙන්නේ නැහැ. බණ කියන තැනට භූතය ගියොත් එතන ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලන්ට පැහැදිලි දෙවොල් නැටුමක් නටනකොට එහෙම නැත්නම් පූජාවක් කියන්නේ හේවිච්ච ගහනට ආරූඪ වෙන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ට නොපෙනී ක්‍රියාත්මක වෙන බලවේග තියෙනවා. ඒ බලවේග වලින් මේ මිනිස්සු හතුරවනවා. ඒකයි මේ සිද්ධ වෙන්නේ. ලෝකේ පාපෙට උමු වෙන්නේ මනුස්ස ආත්මයක් ලබාගත් සියලුම දෙනා ওই නොපෙන්න බලවේග වලින් හතුරවන නිසා. එහෙමනම් බණහඬ යනකොට බෞද්ධ මධ්‍යස්ථානයකට යනකොට සුදු ඇඳුමෙන් යන්න ඕනේ. මොකද ප්‍රතිපත්ති ශාසනය ක්‍රියාත්මක වෙන තැනකට යනකොට එතන ශක්තිය Tamanට ලේසියෙන් පහසුවෙන් ගන්න පුළුවන්. Taman ගාව ඉන්නවා නම් ඒ සැනසීම ලැබනවට කරදර බාධක කරන බලවේග ඒව නතර වෙනවා. ඒව නතර වුණාම Taman වුණාදී Tamanට ගන්න පුළුවන්. ඒ නිසා ඒ තැනකට යන සුදු ඇඳුමෙන් යන්න ඕනේ. ඒ වගේම තමයි Tamanගේ අවතුම් පැවතුම් විහෙරණ ඒවා මේ එක කාරණයක තියෙනවා අවුරුද්දක් කියන්න දේවල්.
දැන් සම්බුද්ධ පූජාවට අත ගන්නකොට දැන් මෙතෙන් දැන් අත ගන්න ලැබුණේ අපේ රියදුරුතුමාට. එතුමා ගොඩක් හොඳයි. මොකද මේ වගේ උතුම් දෙයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. මා එතුමාව අරගෙන ඉන්න උත්සාහ කළා. මීට කලින් වතාවත් උත්සාහ කළා. එදා බැරි වුණා. ඒ නිසා අද මේ අරගෙන ආවේ. මෙතුමා කරපු විශාල කුසලයක් තියෙනවා. කිරියැල්ල ගමේ ප්‍රතිපත්ති ශාසනයට යොමු වෙලා සෝවාන් ආදී මාර්ගඵල ආරම්භ කරගෙන නිහඬව ජීවත් වෙච්ච දෙන්නේ අම්මා තාත්තා දෙන්න. ඒ අම්මා තාත්තා දෙන්න රෝහල්ගතව ඉන්නකොට කිරියැල්ල ගමේ කිසිම කෙනෙක් ඒ දෙන්න බලන්න ගියේ නැහැ. ගොඩක් දවස් එහෙම රෝහල්ගතව හිටියා. මම ලෞකික රැල්ලට යොමු නාට පස්සේ ඒ බඩපෑම් මත අම්මයි තාත්තයි දෙන්න ගෙදර හිටියත් අසනීප තත්ත්වයන්ටපත් වුණා. ලෞකික බලපෑම් තුළ මම ජීවත් වෙන නිසා ඒ බලපෑම් වළක්වන්න පුළුවන් ශක්තියක් මට තිබුණේ නැහැ. තවත් එකක් තියෙනවා. බුදුදහම තුළ තියෙනවා මේ සීලය ආජීව පාරිශුද්ධ සීලය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. තමන් අනුගමනය කරන සීලය නිර්වාණ අවබෝධය සඳහාම පමණක් අනුගමනය කරන්න. අනෙක් බාහිර තමන්ට සම්බන්ධ නැති අයගේ සුඛ විහරණය පිණිස දුක් කරදර නිමා කිරීම පිණිස ඒ සීලමය ශක්තිය දවවා ගන්නට කමක් නැහැ. නමුත් තමන් හෝ තමන්ට සම්බන්ධයට එන කරදර බාධක ලෝකයෙන් එන කරදර බාධක වළක්වන්න තමන් අනුගමනය කරන සීලය යොදවා ගත්තොත් ඒක අයුතු බලපෑමක් කර ගැනීමක් අනවශ්‍ය විදියට සීලමය ශක්තිය පාවිච්චි කිරීමක්. මෙන්න මේ විදියට උපදෙස් දීලා තියෙන බුදුරජාණන් වහන්සේ. ඒක නිසා අම්මා තාත්තා දෙන්න අසනීප කරන්ට මිත්‍යාදෘෂ්ටික බලවේග පාප බලවේග ඉදිරිපත් කළා කටයුතු කළා. ඒකෙන් වළක්වන්න මට ඉදිරිපත් වෙන්න බැරි වුණා. නමුත් ඒ වගේ අවස්ථාවක මෑණියන් රෝගීව රෝහලේ ඉන්නකොට වරුවක් හෝ දවසක් ගිහිල්ලා අම්මා ගාව හිටපු එකම එක කාන්තාව තමයි මේ ධර්ම දේශනාව සූදානම් කළේ අද. එහෙනම් ඒක විශාල කුසලයක්. මේ රියදුරු මහත්මයා අම්මා තාත්තා දෙන්න රෝහලට ගෙනියනකොට එහෙම නැත්නම් ගෙදරට එක්කන් එනකොට පුටු උඩ තියාගෙන වාඩි කරවලා උස්සගෙන එන්න. එහෙම නැත්නම් තාත්තව රෝහලේ ඇඳට අරගෙන යනකොට දෙපැත්තෙන් අල්ලලා උස්සගෙන යන්න උදව් කරපු කෙනෙක්. කිරියල්ල ගමේ කොච්චර කට්ටිය හිටියත් ඒ උදව් කරපු අවංකවම ධර්මයට කැමති වෙන ධර්මය හොයලා බලලා කටයුතු කරන කෙනෙක්. ඒ නිසා එතුමත් මෙතනට සහභාගී වුණා. දැන් එතකොට අපි සඳහන් කළා සුදු ඇඳුමෙන් එන්නේ මොකද? සුදු ඇඳුම පාවිච්චි කරන්නේ මොකද කියලා සුළු කාරණා කීපයක්. අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා සඳහන් කරන්න කරුණු කාරණා. ඒතර දෙවිවරු කැමති වෙනවා, බ්‍රහ්මවරු කැමති වෙනවා. මේ සුදු පාට දකින්නට භූත කොට්ටාස අයින් වෙනවා. ඒතර බලන්න පිසුදු වීමේ ශක්තිය කොච්චරද කියලා බුදුබණ කියනකොට. පරිසරය. ඊළඟ කාරණේ තමයි ආවට පස්සේ දෙපය සෝදලා ගිට ගත්තේ ධර්ම දේශනා කරන්නේ. ඇයි දෙපය සෝදලා ගිට ගත්තේ? මීට කලින් දෙපය සෝදපු අවස්ථාවක් තිබුණා. ඒ දෙපය සෝදපු කෙනා එතකොට පිරිසුදු කෙනෙක් පිරිසුදුෙන් ගෙට ගන්නවා. හැබැයි අද දෙපය සෝදපු එකේ ප්‍රතිඵලයක් ලැබෙනවා. එදා දෙපය සෝදපු එකේ ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. දුකටපත් වෙවි ගියා ගම. ඒ නිසා ලෝකෝත්තර ධර්මයේ සේවනය කරමින් ඒ අරමුණින් එන ගමනකදී එවැනි පුද්ගලයෙක්ගේ දෙපය සෝදනවා කියන්නේ විශාල කුසලයක්. ඊළඟ කාරණේ තමයි දෙපය සෝදලා ගෙට ගත්තේ. ඇයි දෙපය සෝදන්නේ? බුදුහාඳුරෝ කියපු බණ කියන්නේ. ඒතර බුදුහාමුදුරුවෝ දෙපයින් තමයි ඇවිද්දේ. අන්න මේ මගේ දෙපය නෙමෙයි. එතකොට සේදුවේ බුදුබණ අහන්න බුදුබණ හොයාගත්ත බුදුහාමුදුරන්ගේ දෙපය සෝදනවා කියලා හිතාගෙන ඒ බුදුබණ කියන මේ චිත්ත පවතින මේ චිත්ත ශක්තිය එක්ක ගොඩ නැගුණු ඒ වටා ගොඩනැගිච්ච කය කොටසක් පොළොවට ස්පර්ශ වෙන කොටස පොළොවේ තියෙන ජරාව අයින් කරලා පිරිසිදු කළා. මේක සාසන පාරිශුද්ධත්වයට කරපු කටයුත්තක්. නිකම් කරපු දෙයක් නෙමෙයි, සම්ප්‍රදායට කරුවා නෙමෙයි. ඒ වගේම සුදු පිරිවටයක් මම උඩින් එන්න කිව්වේ ධර්මාසනයේ වාඩි වෙන්න. ඇයි මේ බිම කොච්චර සේදුවත් පිරිසිදු කළත් සෙල් දාලා සුවඳ වර්ග දාලා සේදුවත් මේ බිම මත ඇවිදින්නේ ලෞකික කටයුතු කරන අය. ඒක නිසා බුදුබණ ටිකක් කියන්න දෙපය තියන්න එපා. මේ ලෞකික කටයුතු කරන මිනිස්සු දෙපය තියන පොළොවේ කියලා තමයි සුදු පිරුවටයක් එල්ලේ පාවාඩ මතින් ගෙන්නුවේ ධර්මාසනේ. ආසනයට සුදු රෙද්දක් පිරුවටයක් එල්ලලා තියෙන මේ ආසනය ධර්මාසනය කියලා කියන්නේ මොකද? ධර්මයේ දේශනා කරන කෙනාට පණවන ආසනය. සුදු පිරුවටයක් එල්ලන්නේ මොකද? ක්ෂණිකවම අලුතෙන්ම ආසනයක් හදලා දෙන්න බෑ. බුද්ධ දේශනාවේ ඕවාද ප්‍රාථමික සීලය තුළ තියෙනවා තවත් කෙනෙක් Tamanට වඩා සීලයෙන් පහළ කෙනෙක් පරිහරණය කරපු දේවල් පරිහරණය කරන්න එපා කියලා. සීලයේ කෙතේ වෙසක්
කෙසේ වෙතත් ලෞකිකත්ව අරමුණු කරගෙන ජීවත් වෙන අය පරිහරණය කරපු ආසන මේ ගෙදර තියෙන්නේ. ඒ ආසන පිරිසිදුවෙන් දෙන්න ඕන නිසා තමයි සුදු පිරිවැටයක් කියලා ආසනය දුන්නේ. දැන් එහෙමනම් මේ ධර්මය ශ්‍රවණය කරන අයගේ හිතුව යුතු කාරණා ටික බොහොමයක් සම්පූර්ණයි. බුලත් වට්ටියක් දහත් වට්ටියක් දීලා ආරාධනා කළේ. දෙපය පසඟ පිහිටවල වැඳලා නමස්කාර කරලා ආරාධනා කළේ නිකම්ම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පසඟ පිහිටවල වඳිනවා කියන්නේ නලලත, දෑත, ගලමිට, ධනහිස් දෙක, කකුල් දෙකේ මාකොට ඇඟිලි දෙක මේ විදිහට ස්ථාන පහක් පොළොව ස්පර්ශ වෙනවා. මේ ස්ථාන පහ පොළොව ස්පර්ශ වෙනකොට පොළොවටයි ශරීරය තුල ධර්මයේ තියෙන දෙයකට වඳින්නේ. බුදුහාමුදුරුවෝ ලෝකෙම සුවපත් කරන්න දේශනා කරපු බුදුබණ ටික ලබා ගන්න වඳින්නේ අන්නේ චේතනා බලයෙන් වඳිනකොට පොළොවට උරා ගන්නවා මං කිව්ව ඕනම දුක් ඇති කරන දේවල් උරා ගන්නවා කියලා පොළොවට. අන්නේ වඳින පුද්ගලයාගේ ශරීර පංචකය ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු විකෘති වෙලා එහෙම නැත්නම් විකාර වෙලා ඕගී තත්ත්වයන් ඇතිලා තියෙනවා නම් ශරීර පංචකය තුළ වේදනා කැක්කුම් මේවා තියෙනවා නම් ඒවා සියල්ලම ඇති වෙන්න හේතු වෙච්ච විපරීත වෙච්ච වාත කොටස් පිත් කොටස් සෙම් කොටස් මේවා සියල්ලම විනාශ කරන මේ පොළව මගින් පොළවෙන් ක්‍රියාත්මක වෙන ශක්තිය මගින් ගුරුත්වාකර්ෂණය කියන්නේ ඔකයි. ඒ වගේම තමයි සම්බුද්ධ ශාසනික ශක්තිය මේ ලෝකේ පොළව ආපෝ තේජෝ වායෝ පඨවි ධාතු වලට සමානුපාතිකව ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා ඒකේ ශක්තිය බලය ගොඩක් විශේෂයි. ඊළඟ කාරණේ තමයි එහෙම දීලා වැඳලා වැන්නේ කොහොමද? බුලත් වට්ටියක් දීලා. බුලත් කියන්නේ මොකද්ද? මේ අය දන්න ලත් කියන්නේ ලැබීම. බු අක්ෂරයෙන් කියන්නේ දැන් අපි මෙතනට එනකොට සුනකේ හිටියා මිදුලේ මේ පළාතේ ඕනම පළාතක හයියෙන්ම කෑ ගහන සතා තමයි සුනකයා. සුනකයා කෑ ගහනකොට කියන්නේ මොකද්ද? බුරනවා කියන්නේ. ගෙදරක මිනිස්සෙක් හයියෙන් කතා කරනකොට කියනවා මේ බුරන්නේ නැතුව හිටපන් කියලා. මොකද හයියෙන් කෑ ගහනවා කියන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේට ඒ නම මොකද යෙදුනේ? දුක අක්ෂරයෙන් කියන්නේ දුක පිළිබඳව මේ මනුෂ්‍ය ලෝකයේ තියෙන මිනිසාට තේරුම් කරගන්න බැරිව තියෙන දුකත් අවබෝධ කරගෙන සම්පූර්ණ අස්සක් මුල්ලක් නැර තුන් ලෝකයේම තියෙන දුක නිවැරදිව අවබෝධ කරගත්ත නිසා අන්න ඊට ගැඹුරින් අවබෝධ කරගත්ත නිසා ඒ පුද්ගලයාට කියන බුදු කියලා. බුදු කෙනෙක් වෙන්න ලේසියෙන් බෑ. තුන් ලෝකයේම සංචරණය කරන්න ඕනේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක, සතර අපාය මේවත් යන්න ඕනේ. මේ තුන් ලෝකයේම සංචරණය කළ තුන් ලෝකයේම පිළිවෙල නිවැරදි අවබෝධයක් ගන්න ඕනේ. එහෙම අවබෝධයක් අරගෙන තමයි මේ උතුම් සම්මා සම්බුද්ධත්වයට පත් වුනේ. ඒ බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයෙන් තමයි දේශනා කරන්න කියලා ආරාධනා කළේ. දැන් බලන්න මේ පැහැදිලි කරපු කාරණාවලට අනුව මේ ටික හිතේ තියාගෙන ධර්මයේ දේශනා කරන්න කියලා ආරාධනා කරන කිරියල්ල ගමේ කවුරුහරි ඉන්නවද? කිරියල්ල ගමේ හාමුදුරු කෙනෙක්වත් ඉන්නවද? නැහැ නේද? ඒක නිසා තමයි එනම් සුදුසු තැනට ආවා. හැබැයි කිරියල්ල ගම ආලෝකමත් වෙලා තියෙනවා අතීතයේ ඉඳන්ම හරගෙන හඳපාන්ගොඩ සහ කිරියල්ල තුනම එකතු වුණාම. ලිපක් හදන්න ලිග්ගල් තුනක් ඕනේ. දෙකකින් බෑ. තුනම එකතු වුණාම තමයි ආලෝකමත් වෙන්නේ. අතීතයේත් එහෙමයි වර්තමානෙත් එහෙමයි අනාගතෙත් එහෙමයි. ඒක නිසා සම්බුද්ධ ශාසනයේ කිරියල්ලේ ප්‍රඥාලෝක දහම් පාඨයෙන් මේ බුදුබණ ටික දේශනා කළේ. එහෙමනම් ඊළඟට දැන් අර බුලත් දීලා බුලත් අතට තියන කොළ 40ක්. ඇයි කොළ 40ක් තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළා කමඨහන්. කමඨහන් කියලා 40 සම 40 කමඨහන්. මේ සම 40 කමඨහන් දේශනා කළේ මොකටද? මනෝමයක් තමයි රූප රාගය අරමුණු කරගෙන Taman ඇහැට නොදකපු කෙනෙක් අරමුණු කරගෙන කටයුතු කරන එක. ක්‍රිස්තියානි ආගමේ කවදා හරි ඇහැට දැකපු මිනිස්සෙක් අරමුණු කරගෙන කටයුතු කරන්නේ. මුස්ලිම් ආගමේ කවදා හරි ඇහැට දැකපු මිනිස්සෙක් අරමුණු කරගෙන කටයුතු කරන්නේ. හැබැයි ඇත්තටම ඔය කියන ඝන දෙවියෝ විදිහට ඔය ඇත්තම ඔය කෙනෙක් ආවොත් මේ ගෙදර දොර වහන්න නැතුව ඉන්නේ. නෑ දොර වහන්න. ඇයි බයයි? මොඩ වෙලේ ඇතුළට දායි කියන බයයි. බලන්න මෙතන සාතනය විකෘති කරන සාතනය විනාශ කරන්න උවමනා කරන කට්ටිය පසු කාලිනව ඇතුණා. ඒගොල්ලන්ගේ උපක්‍රමශීලී තත්ත්වයන් මේ. ඊළඟට නවග්‍රහය දෙවියෝ කියලා ටිකක් 9 දිනක් හදාගත්තේ මොකද? නව ගුණ නවාරාදී බුදුගුණ සහ නවලෝතර බුදුමග විනාශ කරන්න. සෙල්ල කතරගම ගියාම අපි අර ඊයේ පෙරේද කතරගම ගියා. ඒ ගිය ත්‍රිවිල් එකේ එක්කෙනාට ඒ කතරගම සෙල්ල කතරගම යන්න ඕනේ. මං යන්න දුන්නේ නැහැ. මොකද මිනිහට ඕනේ මිත්‍යා දෘෂ්ටික ටික ඔළුවට දාගෙන ඒ ටික පොඩි දඩගෙන.
සෙල්ල කතරෙම ගියාම ඇලක් තියෙනවා. ඇල අයිනේ ගහක් තියෙනවා විශාල නුග ගහක්. නුග ගහ ගාව ඝන දෙයියෙක් හදලා තියලා ඔකේ නයිපෙන 6ක් 7ක් ගහක්. ඔළුව උඩ. මේ මොකක්ද කියන්නේ? උඹලගේ බුදුහාමුදුරුවෝ එක ණයෙක් යටයි හිටියේ අපේ ඝන දෙයියා ණයිපෙන 7ක් 8ක් යට ඉන්නවා. බලහල් අපේ එකාගේ බලවත් උනා. ඕක කියන්නේ ඔයාද. ඒ නිසා සාධනය තුළ තුනුරුවන් අරමුණු කරගෙන කටයුතු කරනවා නම් පිරිසුදු චේතනාව අරමුණු කරගෙන කටයුතු කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එදා ලෝතර බුදුරජාණන් වහන්සේ බුදුබණ දේශනා කළේ මොකටද? මනුෂ්‍යයා සුත දියුණු කරන මනුෂ්‍යයාට ජීවිත ආලෝකමත් කරගන්න, ජීවිතය සපවත් කරගන්න, ජීවිතේ ළඟා වෙලා තියෙන දුක් කරදර නැති කරගන්න, ලෙඩ දුක් කරදර බාධක වළක්ව ගන්න, ආර්ථිකය දියුණු කරගන්න, සැප පහසුකම් ලබා ගන්න, නිදහස විවේකය ලබා ගන්න. මේ හැම දෙයකම තුනුරුවන් සරණ යන්නේ. අද අපේ කට්ටිය තුනුරුවන් සරණ ගිහිලා ඒකම තවත් ටිකක් එල්ල ගන්නවා වටින්. කතරගම යන්න ඕනේ දේවාල පූජාවක් තියන්න. මොකක්ද මේ අසුරේ? නමුත් කතරගම යන්න ඕනේ යනවා නම් හරි ක්‍රමයට කිරිවෙහෙරට. කිරිවෙහෙරට ගිහිල්ලා උතුම් සම්බුද්ධ ශාසනය ආරම්භ කරගෙන කටයුත්තක් කරලා සිත දීනු කරගෙන සිත පිරිසිදු කරගෙන ඒ පිරිසිදු වෙන පුණ්‍ය ශක්තිය රසවෙන්න දුන්නට කමන්නේ. දැන් බලන්න ඔයගොල්ලෝ අපි හැමෝම කනවා බත් වේල. සුනකෙක් ආවම සුනකයට බත් දුන්නාම බත් කනවා සුනකයා. හැබැයි සුනකයා කාපු බත් ටික ඉතුරුනා කියලා දැන් ගෙදර අම්මා තාත්තා කාපු බත් ඉතුරුනාම පුතාලා දුවලා කනවා. සුනකයාත් බත්නේ කෑවේ. අපේ ගෙදර උයපු බත් ටිකනේ කෑවේ සුනකයාත්. අපි පිඟානකටම දුන්නේ සුනකයාට බත් කියලා. ඒ කාපු ටික ඉතුරුනාම ළමයි කනවා. නෑ. මෙන්න මේක තමයි කාමභෝගී ජීවිතය. කාම අර්ථ ධර්ම නිරුක්ති පටිවාහන කියන එකේ වෙනස මෙන්න මෙතන තියෙනවා. හිත තුනුරුවන් සරණ ගිය කෙනා ලෝකේ උත්තරීතර සරණ ගිහිල්ලා තියෙන එහෙම නම් ඊට පල්ලෙහා දෙයක් ඕනි නැහැ. වසවර්ති මාර්යයක් දැන් අද තුනුරුවන් සරණ ගිහිල්ලා. ඇයි දැන් කොරෝනා එකෙන් පට ගාලා මරාගෙන යන්නේ එයාට කරන්න පුළුවන් දේ. මරණය සිද්ධ වෙනකොට අන්න මිනිස්සු බය වෙනවා. බාන මිනිස්සු නටපු නාටකම් සේරම නැවතුණා. දැන් එහෙමනම් දැන් ආයේ මරණය ටිකක් අඩු වෙලා මොකක්ද වෙලා තියෙන්නේ? බය නැති වෙලා දැන් පාපයට ආයෙ වෙලා. ඔන්න මාර්යාගේ ඇස් ඇරෙන්න ආයෙ අවස්ථාව ලැබෙනවා. දැන් මාර්යාට අපි දෙන පින් ගත්තොත් මාර්යා සපසේ ජීවත් වෙන්න පුළුවන් මෛත්‍රී බුද්ධ ශාසනයේ විවරණ ලබාගෙන කැමති නම් රහත් වෙන්න කැමති නම් බුදු බව ප්‍රාර්ථනා කරන ඉදිරියට යන්න. අපේ එකතු වුණා. හැබැයි මාර්යා මේ යන ඔය සමාජයේ ගත රැල්ලෙක් එක්ක වුණොත් එහෙම ගියත් මාර්යා දුක් විඳිනවා. එදින්න මාර්යාගේ තියෙන්නේ මේ කරන එක මේක කරත් නැතත් මේක උදව් කළත් නැතත් ප්‍රඥාවෙන් යුක්ත කට්ටිය දැන් මේ ගෙදර ඉන්න මේ සහෝදරිය වගේ ඒ අම්මා වගේ ඒ වගේ මේ වීඩියෝ එක කරන ආදරණීය දරුවා වගේ නුවණින් යුක්තයි මේ ගමන යනවා. ඉතින් මාර්යාට ඕනේ දෙයක් කරගත්තා එයාට නිදහස තියෙනවා. එයාට නිදහස දුන්නාම අපේ අවස්ථාව ආවම අපිට අවස්ථාවම මාර්යා ඇවිල්ලා සතුටින් අපි ළඟට යයි. මගේ වැඩ කරන්න මට ඔය නිදහස දුන්න. බන් නිදහස නැති කරොත් ඊට පස්සේ කවුරුහරි ලං වෙන්නේ නැහැ කැමැති. නිසා අපි මේ වැඩ බුදුදහම කියන්නේ නිදහස. එහෙනම් නිදහස නැති කරගන්නවා කියන්නේ බුදුදහමෙන් ඈත් වෙනවා. නිදහස ඇති වෙන්නේ කොහොමද? අර කියපු නැවේ පුරව ගන්න දේවල් වැඩි වුණොත් මේ ගේ ඇතුළට පුරව ගත්ත බඩු වැඩි වුණොත් නිදහස නැති වෙනවා. ඒක මේක අස් කරන්න ඕනේ. අන්න මම කිව්වා දෙපාය සෝදපු පළවෙනි අවස්ථාවේ දුකක් ඇති වුණා කියලා. ඒ දෙපාය සෝදලා ඊට පස්සේ මහා සංකරච්ඡ ලෞකික බඩු ටිකකුත් එක්ක ගෙදර අපේ ගෙදර ගෙනියන්න කියලා. පළවෙනි අවස්ථාවේ දෙපාය සෝදලා නිකන් හිටියේ. ඒ ටික දැන් එහෙට දානවා මෙහෙට දානවා ඒක කූඹි යනකොට ඒක අස් කරනවා මහා කරච්ඡ ගොඩ. ඒ ගිහිල්ලා හිටන් කිව්වා ඔන්න එක්කෙනෙක් අර කලින් දවසේ ආපු එයා කිව්වා බුදු මැදුරේ තියෙන කාමරේ ආපු මේ කාමරේ මැදි ඇඳක් තියන්නවත් බෑ කිව්වා. ඊට පස්සේ කාමරේ හැදුවට පස්සේ ඇඳන් ඩබල් ඇඳන් දෙකක් දාලා ඒක නිදා ගන්නත් පුළුවන්. දැන් ඊළඟට කිව්වා මේකේ පාරක් නෑ මේකේ මිදුලක් නෑ ඔය විදිහට කිව්වා. දැන් ලොකෝට මිදුල හදලා තියෙනවා මොකෙක්වත් නෑ. දැන් ලොකෝට හදපු පාරයි මිදුලයි මං ඕනේ තනියෙන් අතු ගන්න. අර කියපු මිනිස් එකෙක්වත් නෑ. බලන්න මේ ලෞකික ලෝකේ ක්‍රමය උකයි. ජනාධිපති කමෙත් ඔය ක්‍රමයේ තියෙන්නේ. අගමැතියේ කමෙත් ඔයක තියෙන්නේ. මාර දෙවිය පුත්‍රයා වුණා සක්‍ර දෙවියන්ටත් ඔයක තියෙන්නේ. ඇයි දෙදෙව්ලොව අධිපති සක්‍ර. අධිපති වුණොත් ටික තියෙනවා. මේ බුද්ධ ශාසනයේ තියෙන අධිපති කමක් නෙමෙයි. තුන් ලෝකේම සුවපත් කරන වැඩ පිළිලක්. ඒක නිසා තුන් ලෝකේම සුවපත් කරන නිසා සුවපත් කරන කෙනා තුන් ලෝකේමයි කැමති වෙනවා.
අන්න ඒක නිසා දැන් අද මේ බුදුබණ ටික එහෙමනම් සම්බුද්ධ පූජාව තියෙනකොට පූජාවට ගෙනින ද්‍රව්‍ය උඩින් අත ගහන්නේ නැහැ. අපේ සිත්වල විවිධ ලෞකික චේතනා තියෙනවා. ලෞකික චේතනා තියෙන සිත්වලට අරක් දෙන ලෞකික බලවේග තියෙනවා. සිතට අරක් දෙන තියෙන බලවේග අපි පසුපස එන බලවේග. අපි කරන සෑම ක්‍රියාවක්ම කතා කරන සෑම වචනයක්ම සිතන සෑම සිතවිල්ලකටම අර බලවේග සම්බන්ධයි. ඒ බලවේග සම්බන්ධ වෙලා තියෙන නිසා අපි හිතමු මෙහෙම මාත් එක්ක පෙරේතියක් කෙරෙනවා. මම පෙරේතියත් එක්ක ගිහිල්ලා අර බුද්ධ පූජා උඩින් අත ගහනවා. අත ගන්නකොට මම අත ගහන්නේ මම ඉන්නේ පෙරේතියත් එක්ක. පෙරේතිය මොකද කරන්නේ අර බුද්ධ පූජාව ආහාර ටිකට සම්බන්ධ වෙනවා. දැන් බලන්න පහත් දෙයකට සම්බන්ධ වෙච්ච දෙයක් උතුම් බුදුහාමුදුරන් පූජා කරන් සුදුසුද? නැහැ නේද? එහෙමනම් නුසුදුසු දෙයක් පූජා නොකළ යුතුයි. එහෙමනම් අර පෙරේතිය කියන එක දන්නේ නැහැ අසරණ කෙනෙක්. අසරණ සරණ ගුණය කියලා බුදුහාමුදුරගේ ගුණයක් කියන ඒ කියන්නේ ඔතුම් ලෝකයේ සියලුම දෙනාගෙන අනුකම්පා සමග බලන්න ඕනේ. පෙරේතියට බැනලා වැඩක් නැහැ. මේ බණ ටික නොදන්න කෙනා උඩින් අත ගැහුවා කියලා එයාට බැනලා වැඩකුත් නැහැ. මොකද මම එහෙම අත ගැහුවා කියලා මම මොකොත් කිව්වේ නැහැ හත් දිනතු ගියා. මං එනකොට අර ප්‍රධානාචාර්යතුන් දහස්පත එයා කියලා දුන්නා මේ උඩින් අත ගන්න නැහැ කියලා. එහෙනම් අන්න බලන්න බුදුහාමුදුරේ ආනන්ද හාමුදුරුවෝ සරියුත් මුගලන් මේ වගේ පිරිස එකතු වෙලා යනකොට බුදුහාමුදුරුවෝ එක්ක එයා බුදුහාමුදුරුවෝ නොහිටියත් ධර්ම ප්‍රචාරය වෙන විදිහට. බැලලා බුදුහාමුදුරුවෝ එක්ක දෙව්දත් කර ගියා නම් එයා බුද්ධ ශාසනය එතනමයි හිටියේ. එයා ගියා නම් බුදුහාමුදුරුවෝ නැතිලාට එයා කියන්නේ අධර්මයේ නෙවෙයි. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ නිදහස ලැබෙන්නේ කොහොමද? ලෞකික දේ ආස් කරන තරමට නිදහස ලැබෙනවා. ලෞකික දේ රැස් කරන තරමට නිදහස නැති වෙනවා. ලෞකික දේ රැස් කරන්නේ කොහොමද? අර නැවට සිදුරෙන් වතුර පිරෙනවා වගේ අපේ මේ නැවට සිදුරු පහක් දීලා තියෙනවා. මේ සිදුරු පහ තමයි අසකන නාසය දිව ශරීරය. ඊළඟට 6 වෙනි දේ තමයි ඒ සිදුරු වලින් ගන්න දේවල් පුරව ගන්න උදරය. එහෙම නැත්නම් ගබඩාව. ඒ තමයි මනස. මේ මනස නැමැති ගබඩාව බුදුහාඳුර කිව්ව ධර්මයෙන් නිදහස් කරගන්න ඕනේ. ධර්මයෙන් ආලෝකයක් ඇති කරගන්න ඕනේ. එතකොට ඒ ආලෝකයක් ඇති කරගත්තාම ඒ ආලෝකයට අඳුර එන්නේ නැහැ. අර සිදුරු පහෙන් ගන්න අඳුර ආලෝකයේ තියෙන තැනට එන්නේ නැහැ. එහෙමනම් මොකද්ද කරන්නේ? ලංකාවේ සිංහල බෞද්ධ ජනතාව පිටරට වලින් දෙන දේ නෙමෙයි, මේ ලෞකිකත්වයෙන් නෑ දෙන දේ නෙමෙයි, රැස් කර කර යන දෙන දේ නෙමෙයි, අස්කර කර යන බුදුබණ තුල ජීවත් වෙන උතුම් කෙනෙක් දෙන දේ ගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ සිතට ලෞකික දේ නෙමෙයි ලෝකෝත්තර දේ ගන්න ඕනේ. දැන් අන්න එහෙමනම් ඒ රියදුරුතුමාගේ වටිනකමක් කිව්වා මේ ලංකාවේ ඉන්න සියලුම රියදුරන්ට වඩා හොඳ රියදුරෙක්. මොකද ත්‍රිරෝද රත්නයේ වාහනයේ යකඩ කොට ගෙනියන එක විතරක් නෙමෙයි එතුමා ඒ යන ගමන් මනසත් හදාගෙන යන කෙනෙක්. රියදුරේ. මට කියනවා එනකොට මේ ත්‍රිවිල් එකේ යන ගමන් ඔය අඩුපාඩු දකින්නවා කියලා දෙන්න ඕනේ. ඒකට ඒ වගේ ඉල්ලීමක් කරන්න. එතකොට සරියුත් මහරහතන් වහන්සේලා රාහුල පුංචි හාමුදුරුවෝ සිවුර බිම ගෑනවා කියලා කියපු වෙලේ මේ බුද්ධ ශාසනයේ තියෙන ආදර්ශ වැඳලා දොහොත් මුදුන් දීලා වැඳලා ඒ රාහුල හාමුදුරුවන්ට ස්තුති කරලා ඒක පිළියම් සිවුර හදාගෙන එහෙම කළගුණ සලකන්න. ඉතින් ඒක නිසා මේ උතුම් ගමනක් මේ සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලකට ආවේ. එහෙමනම් බුදුබණ නිකන් අහුවට වැඩක් නෑ. අද බුදුබණ ගුවන් විදුලියෙන් රූපවාහිනී ප්‍රචාරණ බණක් අහනවා. මුල මැද අග තුන් තැන්හිම යහපත් වෙන්න ඕනේ. එහෙම උනේ නැත්නම් කොතනක හරි අඩුවක් තිබුණොත් ඒක පිළිගන්නේ නැහැ. ඒක නිසා මුල මැද අග තුන් තැන්හිම යහපත් වූ බුදුබණ තුළ එකතු කිරීමක් නෑ, අස් කිරීම තියෙන්නේ. එකතු කරන්නේ කියන කෙනත් අහන කෙනත් දෙන්නම එකතු කරන්නේ නිදහස. නිදහස එකතු කරනවා කියන්නේ සිතේ තියෙන සංයෝජන ධර්ම අයින් කරලා සිතට නවලෝතුරා බුදුමග එකතු කරනවා. ඒ කියන්නේ මොකද්ද? සෝවාන් මාර්ගය එකතු කරගන්නවා, සෝවාන් ඵලය එකතු කරගන්නවා. ඒ සඳහා උත්සාහ කරනවා. සකදාගාමී මාර්ගය එකතු කරනවා, සකදාගාමී ඵලය එකතු කරගන්නවා. ඒ සඳහා උත්සාහ කරනවා. අනාගාමී මාර්ගය එකතු කරනවා, අනාගාමී ඵලය එකතු කරගන්නවා. ඒ සඳහා උත්සාහ කරනවා. අරහත් මාර්ගය එකතු කරනවා, අරහත් ඵලය එකතු කරගන්නවා. ඒ සඳහා උත්සාහ කරනවා. මේක තමයි බෞද්ධයක් ගමන් මඟ. අද බලන්න ලංකාවේ ඉන්න බෞද්ධයන්ගේ ගමන් මඟ ඕකද? ඕක නෙමෙයි. ඒගොල්ලෝ බෞද්ධයෝ කියලා කියන්නේ කොහොමද? අර මාර්යා එක්ක මේ රටේ පාලන බුදුහාමුදුරුවෝ පාලන ක්‍රමයේ පැත්තක දාලා, ධාර්මික පාලන ක්‍රමයේ පැත්තක දාලා මාර්යා එක්ක අහුවෙලා පාපය අකුසලේ ක්‍රියාත්මක කරන ඇ දීලා තියෙන සිංහල බෞද්ධ කියන කාඩ්බෝඩ් කෑල්ලක තියෙන දෙයින් තමයි බෞද්ධ කියලා පෙන්වන්න කරන්නේ. ඔප්පු කරන්නේ. ඉතින් බලන්න සැබෑ බෞද්ධ කමට නිදහස තියනවා යන්නේ නැත හැමතැනම. අනුරාධපුරේ යනකොට ඔය ලොකු සම්දිස්ථාන 10ක් විතර තිබුණා.
පොලිස් නිලධාරීන් ඊළඟ ග්‍රාම ආරක්ෂක හමුදාවේ ඔයගේ ඉන්න. එක තැනකවත් අපි නැත් වෙන. අපි දිහා බැලුවේ ඊළඟට එනකොට ඒක පොලිස් ස්ථානයක OIC කෙනෙක්, ට්‍රැෆික් OIC කෙනෙක්. දැන් එයා මම පොලිසියට යනකොට හිටියේ නෑ, මගදී බයික් එකේ එනවා. මම අතවනලා මිනිහව නවත්තගත්තා. ඉතින් දැන් බලන්න මේකේ අනිත් පැත්තනේ ගිහිලා තියෙන්නේ. අපිව නවත්තන කට්ටිය දැන් අපි නවත්තනවනේ. මේක තමයි බුද්ධ ශාසනයේ ප්‍රතිඵල තියෙනවා, ප්‍රතිඵල වලට ග්‍රහණය වෙනවා. ඊළඟ කාරණේ තමයි පොලිස් ස්ථානයේ රාජ්‍යයකට ගියා. සෑම පොලිස් ස්ථානයකින්ම සියලුම දෙනා කැමති වුණා මේ වැඩේට. කිසිම කෙනෙක් විරුද්ධ වුණේ නැහැ. ඉතා ඉහළම ප්‍රතිචාරයක් ලැබුණා. මොකද පොලිසිය නිලධාරීන් ඇඳුම ඇඳගෙන හිටියට ඒ මනුෂ්‍යාත්මයක් ලැබලා තියෙන ඒගොල්ලෝ ත්‍රි හේතුක කුසල කර්මයක් මත. විශාල පුණ්‍ය ශක්තිය කුසල ශක්තියක් මත තමයි මනුෂ්‍යාත්මයක් ලැබුවේ. හැබැයි මේ පරිපාලන රටාව තුළ ජීවත් වෙන්න ක්‍රමවේදයක් දීලා තියෙන ওই ක්‍රමයයි. ඒක නිසා ඒගොල්ලෝ ඒ රැකියාව කරනවා. රැකියාව කරන ක්‍රමවේදය හදන්නේ සාසන ධර්ම දන්නයි නෙමෙයි, ලෞකිකත්වයයි. ඒක නිසා ලෞකික ක්‍රමවේද වලින් ඒ රැකියාව නිර්මාණය කරනවා. ඒකේ ක්‍රමවේද ටික හදනවා ලෞකික ක්‍රමවල. ඒකට අඩුපාඩු තියෙන්න පුළුවන්, කෙනෙක්ට දුකක් ඇති වෙන දේවල් කරන්න පුළුවන්. ලෞකිකත්වයේ දෙයක් නිසා සල්ලි හොයන්න පුළුවන්, සල්ලි හොමාරු කරගන්න පුළුවන්. හැබැයි ඒ වැඩ කරන්නේ මේ සම්බුද්ධ ශාසන ධර්මයේ සමාජගත වෙලා නැති රටක බුදුදහමෙන් ප්‍රතිඵල ලබා ගන්න බලාපොරොත්තු වෙන විශාල කුසලයක් ඇතුළේ ඉපදිච්ච මිනිස්සු ටික. ඒ නිසා මේ මනුස්සත්වයට අපි ගරු කරන්න ඕනේ. ගරු කරලා සෑම මිනිස්සෙකුටම වරදක් කරන්න උවමනාවට නෙමෙයි, නොකර බැරි හින්දා. ඒක නිසා ආනන්තරේ පාප කර්ම හැරානේ සියලුම පාප කර්ම වළක්වන්න පුළුවන් මේ පිරිසිදු සම්බුද්ධ ශාසන ධර්ම ශක්තිය. ඒ නිසා මහා සංඝ රත්නය උනත් සාතන් ප්‍රතිපත්තියට අනුවාද ප්‍රාථමික සීලය කඩ වුණා නම් ඉබේටම හරි කඩ කරන් සිද්ධ වුණා නම් ඒවා ගැන උකටිලී වෙන්න එපා, පසුතැවෙන්න එපා. දැන් හොඳ තැන මතුවලා තියෙනවා. හොඳ වැඩ පිළිවෙලක් එක්ක හිත හදාගෙන යන ගමන ආරම්භ කරමු. එහෙමනම් සිව් පිරිස වාහනයක රෝද හතර වගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව් පිරිස එකතු වෙලා සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියෙන් සැනසීම ලබා ගන්න උතුම් තත්වයේ ක්‍රියාත්මක කරන්න වුණම දවසක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය. ඒ ධර්මයේ දේශනා කරන්න ඊළඟට ධර්ම දේශනාව දේවතාරාධනයක් කළා. ඇයි මේක කළේ? නිකම්ම බණ කිව්වොත් අද බණ කියුවට ඒක පිළිගන්නේ නැහැ. අද පිළිගැනීමක් තියෙනවා. මොකද්ද පිළිගැනීම? දැන් ප්‍රතිපත්ති ශාසනය තුල ජීවත් වෙන එක තව දෙයක් තියෙනවා. ඒ ටිකත් මෙතන කියලාම අවසන් කරන්න ඕනේ. නැත්නම් ගැටලුවක් එයි. බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් හමුවට ගියා. කලින් කට්ටියට දැනුවත් කරන්නේ ගියේ. යනකොට පස්වග මහණුන් දැනගත්තා අන්න අරේ බවත් ගෞතම එනවා බුදු වෙන්න බැරි වෙලා අපව හොයාගෙන ඉනවා. ඇයි ඒගොල්ලන් ප්‍රඥාව නැහැ? තීරණය කළා. හැබැයි ප්‍රඥාව තියෙන කෙනාගේ සිතේ තියෙන ශක්තියට අනිත් අයගේ චිත්ත ශක්තිය අවනත වෙනවා. ඒ අනුව කටයුතු කරනවා. බුදුහාමුදුරුවෝ හිතුවා නෙමෙයි මෙහෙම කරන්න කියලා. ඌමනා විදිහට වැඩ ටික කරනවා. දැන් මේ ධර්ම දේශනාවට කලින් දවසෙනකොට මං කිව්වේ නෑ. අද විදිහට වැඩ ටික කෙරලා තිබුණා. අදත් එහෙම කෙරලා තිබුණා. ඒ කියන්නේ ධර්ම ගෞරවයේ එහෙමනම් සබහා දහම තුලින් ඇති වෙනවා. මනස හිතලා කියලා කරලා දෙන්න දෙයක් නෙමෙයි. ඊළඟට එහෙමනම් අපේ ධර්මයට යමුනාම ධර්මයට ගෞරවය වෙහෙනවා. දැන් එතකොට මේ මම මුලින් පැහැදිලි කළා සුදු පිරිවටයක් කෙලන්නේ මේකට කියලා. හැබැයි බැරි වෙලා පිරිවටයක් කෙලන්නේ නැතුව මට හිතට හිතිලා. බුදු කෙනෙක් එහෙම ගියා. බුදුවරු එහෙම ගිහින් තියෙනවා. ඒ වගේම සාමාන්‍ය ගිහි අයත් ගිහිල්ලා තියෙනවා. ගැටිකාර කියන්නේ ගිහිව හිටපු පුද්ගලයෙක් යම්කිසි තැනකට යනකොට පස් ටිකක් ගන්න කියලා පණුව හාරපු පස් ගන්න මේ පුද්ගලයා. එතකොට කොහොමද පණුව හාරපු පස් නැති තැනකට ගියොත් මොකද වෙන්නේ? එයාගේ කුසල ශක්තිය අධිකයි, පාරමී ශක්තිය අධිකයි. තුන් ලෝකයේම බලවත් තුන් ලෝකයේම යාට අවනත වෙනවා. මොකද කරන්නේ? දෙවිවරු බ්‍රහ්ම ඉදිරිපත් වෙලා පණුව හැරුවා විදිහට හාරලා තියෙනවා පස්. අසුරයෙක්ට පුළුවන්කම තියෙනවා මේ මිනිස්සුන්ට උදව් කරන්න. අසුරය කියන්නේ මලයක්ෂ. ඔය කඩවර අත්කට්ටුවක් ඉන්නවා කතරගම ගියාම ඉස්සරහ දේවාල ටිකේ ඉන්නේ ඔයගොල්ලෝ. දෙයියෝ කියලා නේ වැඳ වැටෙන්නේ මේගොල්ලෝ. දෙයියෝ ඉන්නේ අර පිළිවෙල. ඒක නිසා මේ අසුරය ටික පාලනය කරන්න මහසෙන් දෙවියන්ට බැරි වුණා දැන්. ඒ කියන්නේ මහසෙන් දෙවියෝ එකට ශක්තිය බලය දෙන්නට ඒක ඉදිරිපත් දුන්නේ නැහැ. මොකද සීලමය න්‍යායක් තියෙනවා. බුදුබව ප්‍රාර්ථනා කරන කෙනෙකුට බුදු වෙන්න යන බෝසත් කෙනෙක් ඒ න්‍යාය කඩන්නේ ඒකට පිටුපාල යන්නේ නැහැ. Tamante ශක්තිය බලය තිබුණා. ගැරන්ටි නාගයෙක් වෙලා ඉන්නකොට
බෝසතාණන් වහන්සේ දර හොයන්න ගිය මිනිස්සු වැලක් කියලා ගෑනෝ ඒ ගැට ගහනවා ධර්මතිය. ඊළඟ ධර්මතිය ගෙනල්ලා බිම දානවා ඔළුව සිදෙන හින්දා බිම අතාරිනවා. අතාරිනකොට අර ගැට ගහනකොට නාගයා පොළවේ හැප්පෙනවා. විශාල වේදනාවක්. ඊළඟට වේදනාව ඉඳ දරාගෙන ඊට පස්සේ හිමින් සැරේ අර ධර්මතිය ලේලා දැම්මාම දැන් ධර්මතිය ලයන්නේ තවු වෙටනහම වේදෙන්න ගන්න. නැත්නම් ඔය දාන දෙක යනවා. එතකන් මේක දුක ඉවසගෙන ඉන්නවා ලේලා දැම්මාම හිමින් සැරේ ඇදිලා කැලේට යනවා. ගිහිල්ලා අනිත් නාගයින්ට කියනවා අනේ මට මෙහිම දෙයක් වුණා. එතකොට නාගයින්ගේ නායකයෙක් ඉන්නවනේ. ඒ නායකයා කියනවා ඔයක තමයි කියන්නේ නාගේ පුණාට වැඩක් නෑ. පෙනේවත් කරන්න ඕනි කියලා. අන්න ධර්මිතියට ලණුවක් කියලා ගන්නකොට පෙනේ හැරි කෙරුවනම් අර ඥාන පිනා බයේ අහකට පනිනවා. ඒක නිසා මේ මෛත්‍රී පාරමිතාව ඊටා ප්‍රබල ශක්තියක් බලයක්. මෛත්‍රී පාරමිතාව ආරම්භ කරගෙන තමයි මෙත්බෝසත් බලමණ්ඩලයේ ගෝපේ ආරම්භ කළේ. ඒ අනුව ගිහිල්ලා තමයි එදා යුද බිය තුරන් කරන්න උතුරු නැගෙනහිර ප්‍රදේශවල යනකොටත් අපිට මාර්ගය පෙන්වුවා ඒ විරුද්ධවාදී පවක්. මොකටද සාතන් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න යන්න. නමුත් ඒවා ශක්තිය බලයක් තියෙන ඒවා ලෝක ධර්මතාවය ඔස්සේ ඒවා ඉදිරිපත් කරයි අවශ්‍ය වෙලාවට. ඒ නිසා සම්බුද්ධ සාතන් ප්‍රතිපත්තිය ඉතා ප්‍රබලයි, ඉතාම බලවත්. ඒ අනුව කටයුතු කරනකොට අන්න ඒ අනුව ප්‍රතිඵල ලැබෙනවා. ඒක නිසා ධර්මදේශනයක් කරන්ට යන්න ඕනි කියලා හිතන කුසල ශක්තියක් තියෙන කෙනෙක් කුසලයේ පෑදුනොත් රෙදි එළුවක් නැතත් වාත්සෝ දෙෝනේ කලක් නැතත් එහෙම හිතුවොත් යනවා. එහෙම හිතිලා ප්‍රබල කුසල ශක්තියක් ඇති සිතකට හිතිලා එහෙම යනකොට ඉබේට ඒවා සිද්ධ වෙනවා. අමනුෂ්‍ය ඉන්නවා නම් අයින් වෙනවා. අර බලය ලැබිලා අමනුෂ්‍යට කරදරයක් බාධකයක් වෙන්න තියෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ මහා පුදුම බලගත් දෙයක්. මේක අවබෝධ කරගත්ත තේරුම් කරගත්ත අයගෙන් බණ අහන්න ඕනේ. එහෙම බණ අහනකොට තමයි ධර්මයේ පිහිටන්නේ. ධර්මයේ පැහැදිලි කරලා දෙන්නේ. ඒ අනුව අද මේ ප්‍රඥාලෝක දහම් පාසල කිරියල්ලේ ප්‍රඥාලෝක දහම් පාසල ලියාපදිංචි අංකයක් තියෙනවා. ඒ ලියාපදිංචි අංකයේ රජයෙන් දීපු ලියාපදිංචි අංකය ලේකකාධිකාරී හාමුදුරුවෝයි සභාපති හාමුදුරුවෝ දීපු ලියාපදිංචි අංකය. ඒ ලියාපදිංචි අංකයේ මේ මම මේ කොලේ දාගෙන ආවා. ඒ ලියාපදිංචි අංකයේ තියෙන්නේ මොකද්ද? ඒක පැහැදිලි කරන්න කාරණයක් මේ ධර්ම දේශනාවේදී අපිට ඒ දහම් පාසල දීලා තියෙන්නේ 91 ඇලයිරක් 0.9 ඇලයිරක් දහම් පාසල ලියාපදිංචි අංකය 91.95. මේ අංක ටිකේ එකතුව තමයි අංක 40. දැන් මේ අද ධර්ම දේශනාව කරන්න ආරාධනා කළේ බුලත් 40ක් දීලා සම 40 කමටහන් බලයෙන් අපට සුදුසු දේ තේරුම් බේරුම් කරලා දීලා මේ සංසාර දුකින් අත මිදෙන්න මඟ පෙන්වන්න කියලා. එහෙමනම් මේ ආරාධනාව කළේ කාටද? ප්‍රඥාලෝක දහම් පාසලේ ඒ ප්‍රධානාචාර්යතුමිය සම්බන්ධ කරගෙන ඒ දහම් පාසලේ අනුශාසකත්වයෙන් තමයි ආරාධනා කළේ. ඒ දහම් පාසලට දීලා තියෙන රජයෙන් දීලා තියෙන අංකේ රජයටවත් මේ ධර්මයට පිටුපාන්න බැරි හින්දා මේ අංකේ දීලා තියෙන 91.9යි 91.65. මේක එකතුව 40යි. දහම් පාසල ලියාපදිංචි අංකය 40. මෙන්න බලන්න සම්බුද්ධ ශාසනයේ දේ තමයි බුද්ධ ශාසනයේ ප්‍රධානම දේ තමයි මේ සෑම කෙනෙක්ම බුදුහාඳුර සතරින් ඈතර කළේ සම 40 කමඨහන් බලය. මේ කමඨහන් කියන්නේ Tamanගේ කමට ගැළපෙන හන. හරකෙක් හදනකොට Taman අයිතිකාරයාගේ නමේ මුල අකුරු පච්ච කොටන. හරකගේ හන ගන්න. ඊට පස්සේ හරක අයිතිකාරය කියලා හොයාගන්න. මනුසාත්මයක් ලැබනකොට ඊට කලින් ආත්මේ ඉඳන් ඊට එහාට ආත්මවලදී පුරුදු කරකියපු දේවල් වල කුසල ශක්තිය අනුව සිත සකස් වෙනවා. ඒ කුසල ශක්තිය අනුව සකස් වෙච්ච සිත තියෙන්නේ කොතනද? යටි සිත. ඊළඟට මැද සිත. මැද සිතෙන් තමයි යටි සිතේ එකතු කරගත්ත වටිනා දේවල් ආරක්ෂා කරන්නේ. අපේ හැම තියෙනවා. හැමේ මැද තියෙන කුඩු හැමක් එහෙම නැත්නම් සුදු හැමක්. උඩහම හීලා ගියත් මැදහමෙන් ඊළඟ ලේ එන්න එක වලක්කලා ආරක්ෂා කරනවා. ඒ වගේ තමයි යටිසිතේ තියෙන අර ලේ නැමැති ශක්තිය බලය ආරක්ෂා කරනවා මැදසිතේ. මැදසිතෙන් යටිසිතට යන්න දෙන්නේ නැහැ. සේරම උඩුසිතට කොච්චර කුණු කන්දල් දැම්මත් මේ ඇස කන නාසය දිව ශරීරයෙන් අර මැදසිතෙන් ආවරණයක් වෙනවා යන්න දෙන්නේ. මැදසිතත් මේ කල්යාණ මිත්‍රාශ්‍රය නැතුව මිත්‍යා දෘෂ්ටි පාපේ අකුසලෙන් සංසාරගතව ජරා ජීර්ණ තත්ත්වයට පත් කරගෙන ආපු අයට තමයි මැදසිත යටිසිත නොමගට යවන්න පුළුවන්.
එහෙනම් මනුස්සාත්ම භාවය ඊටම වැදගත්. අර පොලිස් ස්ථාන වල හිටපු සියලුම දෙනා නිලැඳුම් යඳගෙන හිටියට පිස්තෝලෙන් එල්ලගෙන හිටියට තුවක් වරන් හිටියට මං ගියාම ඉතාලපුටින් බාරගත්ත පිළිගත්ත සුවඳව කතා බහ කරා. එහෙනම් ධර්ම ශක්තිය ඒගොල්ලන්ගේ මැදසිතේ යටිසිතේ තියෙනවා. අපි මිනිස්සෙක් හදන්න නම් මොකක්ද කරන්න ඕනේ? මේ සිත හදන්න ඕනේ. වෙන කිසිම දෙයක් හැදුවට වැඩක් නැහැ. මිනිස්සු හදන්න නම් එහෙනම් ලංකාවේ නායකව මිනිස්සු හදන්න ඕනේ. මිනිස්සු හදන්න නායකව ටික මිනිස්සයා ඒ නායකයන්ගේ හිත හදාගන්න ඕනේ. ඒ හිත හදාගන්න මාර්ගය දැන් මෙතනින් විවරණ වෙනවා. කිරියලේ ප්‍රඥාලෝක දහම් පාසලෙන් බුදුරු දියසෙන් බෞද්ධ මධ්‍යස්ථානයේ මඟ පෙන්වීම මත ක්‍රියාත්මක වෙන්නේ මේක ලෝකේටම දෙන පණිවිඩයක්. ලෝකෙම ජීවත් වෙන්නේ මිනිස්සු. මුස්ලිම් ක්‍රිස්තියානි හින්දු ආගම් ඇදුවට මේ මිනිස්සු මනුසාත්මයක් ලබන්නේ සිතේ බලය නිසා. නැත්නම් ওই වෙනත් ආත්ම වලට යනවා. ඉතින් මේ මිනිස්සෙන්ට සැපසේ ජීවත් වෙන්න මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන්. ඒ මිනිස්සු කැමති නම් අපේ හා එක්ක වෙන්න පුළුවන්. මාන්නය උඩඟුකම මේ වගේ දේවල් නිසා එකතු නොවන අයට ඒවා ඒගොල්ලන්ගේ පිරීමට හේතු වෙනවා. මේ ටික කිව්වේ මේ සිත අරමුණු කරගෙන සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තිය අරමුණු කරගෙන ධර්මයට ගරු නොකරන අයට බුදුදහම තුළ සිංහල බෞද්ධ පවුලක ඉපදලා ඒ වගේ ඉපදිච්ච අය ධර්මයට ගරු කරන්න ඕනේ. නිසා අපේ රට පුරාම ඇවිදලා තියෙනවා. දැන් මේ වගේ සුදු ඇඳුම් නැගෙන ගියේ ඔයද ඇමිලි පිටිය ගිහින් තියෙනවා. රක්වානේ වගේ රට පුරාම ඇවිදලා තියෙනවා. ඒ ගිහිල්ලා ඒ ගෙවල් වල තිබ්බ ධනදිවි රූප අයින් කරලා නිදහසක් නැතුව උදේ ඉඳන් රැය වෙනකන් දඟලනට නිදහසක් ඇතුව අර දඟලපු කාලයකට වඩා සැපක් ලබා ගන්න පසුම හදන්නේ. ඒ හැමතැනම එහෙම. ඒකට අර ඔය ඊයේ ගිය ගෙදර ඒ වගේ ගණදේවි රූප තියානේ කිය රූපය අයින් කරන්න අර ගෑණි කෙනා අකමැතුණා එමිත්‍යාන් කියන්නේ. ඉතින් අකමැතුණාට ඊට පස්සේ බලයෙන් වගේ එහෙම තත්ත්වය ඇති කරලා දැන් ගියාම ගොඩ නැගිලි ඉතාල විශාලට කරලා තියෙනවා. ඒ කරත් නෑ ගොඩක් හොඳ රජයේ ඉහළම පන්තියේ කට්ටිය ඥාති වෙලක් තියෙනවා. ඉතින් මේ සාතන දහමට එකතු වුණාම වෙන දේවල්. සාතන දහමට එකතු වුණාම ඒ අය සාතන දහම ගණන් ගන්නේ නැතුව යනකොට පිළිහිම් නැති වෙනවා. ඒක නිසා බුදුදහම මේ රටේ තියෙන බුදුදහම නියමිතව පෙන්වලා දෙනවා. එහෙමනම් දැන් අවස්ථාව තුන සෑම දිනකටම හිත හදන වැඩ පිළිලක් මේක. සිත හදන්නේ කොහොමද? උඩු සිත, මැද සිත, යටි සිත මේ සිත් සකස් කරන එක. ඒ සකස් කරගන්නේ සිත හදාගත්ත කෙනෙක්ගෙන් බුදුබණ අහන්න ඕනේ. සිත හදාගත්තේ නැති අයට ලෞකික දේ රැස් කරන අයගෙන් බුදුබණ අහන්න බෑ. සිත හදාගත්ත කෙනා ලෞකික දේ රැස් කරන්නේ නැහැ. තමන් ගාව තියෙන දේවල් කැප කරන සාතනෙ වෙන්නේ. සාතනෙ කියන්නේ හිත හදන දේ. මනුස්සයාගේ සිත තමයි බුද්ධ සාතනෙ කියන්නේ. මේවනම් මේ සිත සකස් කරගෙන යන ගමනේදී මෙතන කීප දෙනෙක් එකතු වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කළා. මේ පණිවිඩය ලෝකයට දෙනවා. ඒ ලෝකෙට දෙන මේ උතුම් පණිවිඩය ලෝක සත්‍යය තුළ ජීවත් වෙන ජීවම මිනිස්සේ ග්‍රහණය කරගෙන සංසාරයක කුසලයක් ඇතිය මේ කෙරෙහි යොමු වෙලා උතුම් සැනසීම පිට කටයුතු කරන්න අපායි දෙත්වා. ඒ වගේම දෙවියන්ට ආරාධනා කළා. දෙවියෝ මේ උතුම් බුදුබණ අහලා දෙවියෝ සකටපත් වේවා. උතුම් මොණියනින් සැනසීම පිණිස විශේෂයෙන් වසවත් මාර්ගී කියන්නේ සාත්මික මේවට දායකත්වය ලබා දෙවි. තමන් බලාපොරොත්තු වෙන පුණ්‍ය ශක්තිය අනුමෝදන් වෙලා මේ පිරිසිදු පුණ්‍ය ශක්තියක් මෙතෙන් සිද්ධ වුණේ මේ පින් අනුමෝදන් වෙලා සම්බුද්ධ ශාසනය බැබලීමට සතරවරන් දෙවියන් ඇතුළු වසවත් මාර්ගයට පුරුදු වෙලා තියෙනවා. ඒ පුරුදු ඉෂ්ට සිද්ධ කරන්න කාලේ අදින් පස්සේ ඔබ පරිපාලනය කරන පරිචීලනය කරන තැන් වලට එන්නේ නැහැ ධර්ම දේශනා කරන්නට. එහෙමනම් ඔබේ කටයුත්තක් ඔබට පැවැත්ෙන කාර්යයක් ඔබ අතරේ ඉන්න සාතන දාමින් සුවපත් වෙන එක මේ ස්ථානට අප එකතු වෙලා හොඳ ආකාරයකට පින් කරලා ඒ හොඳ පුණ්‍ය ශක්තියක් ඔබට අනුමෝදන් කරන්නට ඔබේ නියෝජිතව අප කරා යොමු කරවන්නට අපි ගාවට එන්න සුදුසු නැති අයට ඔබට පුළුවන් ඔබ කරන කාර්යභාරය එදා ඉඳන් පුරුදු කරගෙන ආපු කාර්යභාරය මරණය දෙන්න මේ වැඩ පිළිවෙලට අවනත නොවන අයට එහෙම දීලා ඒ අය අයින් කරලා මේ ලෝකෙ පිරිසිදු කරලා මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ ඔබ ඉන්න දිව්‍ය ලෝකෙට වඩා සැපැති ස්ථානයක් බවට පත් කරන ශක්තිය බලය අනුව ගොඩනගන්න කටයුතු කරන්න සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා දක්ින් සකතරපත් වේවා දිවිසු වඩා වන්දනය කරගනිත්වා ප්‍රාර්ථනා කරන බෝධිසත්වන ප්‍රාර්ථනීය කාලයකදී උතුම් නිවනින් සැනසීම පිණිස කටයුතු කරත්වා කියලා සාදුත්‍යයන් ආකාශත්තා චුම්මත්තා දේවානාගාමහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං
ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අෂ්ටාධික මහා සංඝරත්නය නියෝජනය කරමින් සම්මුති මහා සංඝයා වෙනුවෙන් ඍජු යුතු කාර්යභාරයක් ඉටු කරපු අවස්ථාවක්. මේ අවස්ථාවේදී විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ සබරගම පළාතේ නිකාය තුනක් තියෙනවා. ඒ නිකායකින් අමතරව තවත් නිකාය තියෙනවා. ඒ සෑම නිකායකම මහා නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැහිලා තියෙනවා. මුණ ගැහිලේ ස්වාමීන් වහන්සේලා විහාරස්ථානවල සීල භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ උතුම් සාසනික මේවට සියලුම නායක ස්වාමීන් වහන්සේලා කැමති අවසාන වතාවට මේ ප්‍රඥාවලක දහම් පාසලෙන් කරන මේ පරිවිදේ රැගෙන යන්නට රත්නපුර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ප්‍රධාන ලේකකාධිකාරී තැන්පත් ඒ ගොඩකැවිල විහාරස්ථානයේ වැඩ වාසය කරන සුශීල නායක ස්වාමීන් වහන්සේ සබරගම පළාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයේ ගිහිල්ලා මේ පෙරවස් සමාදන් වෙලා හිටපු සිල්ලත්තන්ට දහම් වැඩසටහනක් ක්‍රියාත්මක කරලා මේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන්ට මැද කරගෙන යන වැඩ පිළිවෙලක්. ඒ විතරක් නෑ මල්ලතු පාර්ශ්වයේ මහා නායක ස්වාමීන් වහන්සේලා ලේකකාධිකාරී වල්ගොල්වාගොඩ ඒ නායක ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය සම්පූර්ණයෙන්ම ලැබිලා තියෙනවා. ඒක නිසා මේ වැඩ පිළිවෙලත් එක්ක සම්මුති මහා සංඝරත්නයේ සියලු නිකායන් වලින් ඒ ලැබෙන ආශිර්වාද ශක්තිය බලයත් එකතු කරගෙන ලෞකිකත්වයේ ඇතිවන ගැටලු කරදර බාධක වෙනස් කරන්න නවලෝත්‍රාසී සත්‍යර්මයේ බලයෙන් බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු බුදුපසේ මහරහතන් වහන්සේලා පෙන්වලා දීපු ලෝකෝත්තර සම්බුද්ධ සාසනික ශක්තියෙන් මේ මනුස්ස වර්ගය සුවපත් කරන්න ගන්න උත්සාහයක් මේ උත්සාහය අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒ සාර්ථකත්වයට පෙළ ගැසෙන්න සදී පැහැදී සිටින සියලු ලෝක සත්‍යෝ මේ උතුම් බුදුබණ පිටේ සුවපත් වෙත්වා උතුම් සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියෙන් ධර්මයේ දැනගෙන පර්යාප්ත ප්‍රතිපත්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනික ශක්තිය මේ මනුස්ස ලෝකයෙන් මේ ලංකා ධර්මයේ තලයෙන් තුන් ලෝකයටම ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන සාදු කියන්නේ. භවතෝ සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදාසත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධ ධම්මාං භාවේන සදාසත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාරි සංඝාං භාවේන සදාසත්ති භවන්තු මේ වීඩියෝ බලන සෑම දිනකටම යුතුයකමක් තියෙනවා. Taman කාලය ශ්‍රමය දැන කැප කරලා මේ දක්වාම ලෞකිකත්වයේ විශේෂ ප්‍රතිඵලය ලබා ගන්නට අසීරු සෑහෙන උත්සාහයක් දරුවත් ප්‍රතිඵල නොලැබෙන බුදුදහම කියලා ලෞකිකත්වයේ මාර්ගය පෙන්වලා දීපු ධර්මයේ ප්‍රචාරය කරමින් ඒ මාර්ගයට වුමනා විදිහට ධර්ම ප්‍රචාරය කරමින් ධර්ම දේශනා කරමින් ගිය ගමනේදී අද පිළිසිදු දෙයක් ලැබුණා. ඔබට කුසලයක් සිද්ධ වෙන මේ වීඩියෝ තව ඇයට බලන්න සලස්වන්නේ තමයි ධර්ම දාර්ශනික කියන්නේ. ඒ වගේම ඕනම වෙලාවක මුදල් වැය වෙන්නේ නැහැ. ඔබ කරගත්ත අකුසල විපාක ඈත් කරන්න අපගාව කුසල ශක්තියක් තියෙනවා. සංසාරයේ පිරු පාරමී ශක්තිය තියෙනවා. මේ ස්ථානයේදී සම්බුද්ධ ශාසන ප්‍රතිපත්ති මනසාත්මයක් ලබාගෙන උප්පත්ති ලැබු කෙනෙක් ඒ වගේම අභෞතික ස්ථානයකටපත් වුණත් නැවත මනසාත්මයට ගන්න මේ චිත්ත ශක්තියට හැකියාවක් තියෙනවා. ඊ අපි ගිය ස්ථානයේදී කෙනෙක් වෙනස් කරපු අවස්ථාවක් ගැන කතා කළා. බුද්ධ ශාසනය කියන්නේ තුන් ලෝකයෙන් පාලනය කරන දෙයක්. බුදුදහම කියන්නේ ඒක නිසා තුන් ලෝකය කියන්නේ රූප ලෝක, අරූප ලෝක, කාම ලෝක. කාම ලෝකේ කොටස් 11ක් තියෙනවා. සතර අපායයි, දිව්‍ය ලෝක, 6යි, මනුෂ්‍ය ලෝකයයි. ඒතකොට සතර අපාය කියන්නේ නරක පිරිසක්, പ്രേත අසුර. ඔය ගොඩක් කෙනෙක් ඔය දේවාල දෙවියන්ගේ පිට කියලා රූප හදාගෙන අද පන්සල් වලත් කොනක දේව රූපයක් හදලා තියෙනවා. මේවත් තියෙන්නේ අසුරව දිව්‍ය ලෝකයේ දෙවිවරු ඉන්නේ. ඒක නිසා සත්‍ය අවබෝධ කරගන්න බොරුවට වාල් වෙලා බොරුව හිසමත තියාගෙන යන්න එපා. ඒ බොරුව ඈත් කරලා දාන්න. පිරිසු සත්‍ය ඔස්සේ එකතු වෙලා තනසීම ලබා ගන්න අපහායක් වෙන ඕනෑම කෙනෙක් අවස්ථාවක නම් වීඩියෝ ඉදිරිපත් කරන මහත්මයාගෙන් අහලා සුදුසු ආකාරයක සුදුසු විදිහට එන්න බෞද්ධ මධ්‍යස්ථානට එනකොට ඔබට පහසුවක් ඔබ සමග ඔබට ධර්ම අවබෝධ කරගෙන ඔබ සැපකටපත් වෙන එකට වළක්වත් කට්ටිය අතරමඟ නතර කරලා යන සුදුයන්ෙන් කරලා ඉන්න ඔබ බෞද්ධ මධ්‍යස්ථානට මෙලා බණ අහනකොට ඔබේ සිත ධර්මයට යොමු වෙලා ඔබේ දුක් නැති කරන එක වළක්වන්න මාර බලවේග යොමු වෙන එක වළක්වන්න සුදුයන්ෙන් සැරසිලා ඉන්න
ඒ වගේම තමයි සම්බුද්ධ ශාසන ප්‍රතිපත්තියට ගරු කරන්න ඔබේ සිත නිරන්තරයෙන්ම පෙන්වලා දෙන අවස්ථාවේ රහත් මාර්ගය ගැන පැහැදිලි කරනකොට ඔබේ සිතට ඒ ග්‍රහණය වෙන්න සුදු ඇතුමින් සැරසිලා ඉන්න. මොකද සුදු පාටින් තමයි රහත් අවස්ථාව රහත් බෝධිය පෙන්වුම් කරන්නේ. මෙතන මේ කාරණාවලට අමතරව රාශියක් බුදුබණ තුල තියෙන එක බණ පදයකින් අවුරුදු කල්ප ගාණක් බණ කියන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට හැමෝටම පොදුවේ නෙමෙයි ඒ පුජ්‍යලයට ගැළපෙන විදිහට බණපද එක දෙකක් කියලා ඒ සිතේ තියෙන කෙලෙස් අයින් කරලා පුජ්‍යල සැනසීම දෙන එක තමයි බුදුදහම කියන්නේ. එහෙනම් අද පටන් මේ ධර්මයේ ක්‍රියාත්මක කරනවා. ඊයේ බුද්ධ රත්නය වෙනුවෙන් කළගෙන සැලකීමට අපි තැනකට ගියා. එතකොට ඒ වගේම තමයි අද ධර්ම රත්නය වෙනුවෙන් ධර්මයට ගරු කරන තැනකට ආවා. මම දන්නවා මම කිව්වා මේ ඉන්න මාත් එක්ක ආපුවයක් දන්නවා මේ විදිහට ධර්ම දේශනා කිරියලද මේ කවුරුවත් කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. පන්සලකවත් කෙරෙන්නේ නැහැ. එනවා සුදුසු තැනට සුදුසු විදිහට ආව ධර්මයට ගරු කරන තැනට ධර්මයේ වෙනුවෙන් වැඩසටහන් කළා. හෙට සංඝ රත්නය වෙනුවෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නේ ඒක බෞද්ධ මධ්‍යස්ථානයේ කරන දෙයක්. එතනදී ඊළඟ කාරණා තමයි බුදුරජාණන් වහන්සේ තීරණ ගන්න උදේ පාන්දර නැගිටලා අලුයම ඒ දිනේදී කරන දේ අලුයම කරන්නේ මේ ලෞකිකත්වයේ බදාගත්ත ඒ තමයි කල්පියාන්න සැලසුම් හදාගෙන ක්‍රියාත්මක කරන්නේ ඒව කරන්න බැරි වෙනවා. ඒක නිසා මින් ඉදිරියට මේ ප්‍රඥා ලෝක දහම් පාසලෙන් තීරණ ගන්න අලුයම තමයි ඒ දිනේදී කරන වැඩේ තීරණය කරන්නේ. දහම් පාසල දිනපතාම සිද්ධ වෙනවා කිසිම දවසක දහම් පාසල වහන්නේ නැහැ. දහම් පාසල බෞද්ධ මධ්‍යස්ථානයේ සිදු වෙනවා. අර සංචරණ සීමා නීති රීති වලට අනුව මීටරයේ දුර මීටර එකමාරක් දුරින් තියලා අපි මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ අනුව දිනපතාම බෞද්ධ මධ්‍යස්ථානට එන ඇයට බුදුදහමෙන් සැනසීම ලබා ගන්න පුළුවන්. ලෞකික ගැටළු ප්‍රශ්න ඕනම දෙයක් එහෙමනම් මේ උතුම් පණිවිඩය සමාජගත කරලා ඔබ ධර්ම දානමය කුසල එකතු කරගන්න. ඒ එකතු කරගෙන ප්‍රතිපත්ති සාධනට යොමු වෙන්න ශක්තිය බලය ගොඩනගා ගන්න. බෞද්ධ මධ්‍යස්ථානට එනකොට දින දෙක තුනකටවත් කලින් මත්වතුර මත්ද්‍රව්‍ය භාවිතා කරනවා ඔබ නිවසේ අය ඒව නතර කරලා එන කෙනා ඒව නතර කරලා මස් මාංශ විතර ආහාරයට ගන්නවා නම් සත්ත්ව නිසා ලෝකේ කොතනකට හෝ දුකක් දීලා ආහාර වලින් සකස් කරගන්න ඒක නතර කරලා දින 3ක්වත් තුනුරුවන් වෙනුවෙන් පේ වෙලා බෞද්ධ මධ්‍යස්ථානට එනෝ ඒ කාර්යය ඔබට කුසලයක් වේ. එවනම් සෑම දිනකටම තුනුරුවන් ආශිර්වාදයෙන් සිල් යහපත උදා වෙත්වා කියලා සාදුල ප්‍රාර්ථනා කරනවා. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදාතොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධ ධම්මාන් භාවේන සදාතොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාර්ය සංඝාන් භාවේන සදාතොත්ති භවන්තු තේ අභිවාදන තේලච්ඡන සංවද්දාපචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්ති දග්ග සම්පත්ති මේච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සංජ්ජතු සදේශ